සුබ දවසක් සියලු දෙනාටම. හොඳයි අපි අද ළමයි කතා කරන්නේ මේ වීඩියෝ එකේ අර යාන්ත්‍ර විද්‍යාවේ අපිට තියෙන ඊළඟ කොටස. දැන් අපි කලින් වීඩියෝ එකේ මේ වෙද්දි කතා කරලා තිබ්බා රේඛීය ගම්‍යතාවය සහ රේඛීය ගම්‍යතා සංසිඳි මූලධර්මය නේ. ඊට කලින් නිව්ටන් නියම වීඩියෝස් 4කින් කරලා සම්පූර්ණ ප්‍රශ්නත් එක්ක අංග සම්පූර්ණම ඉවරයි. හරි. දැන් අපිට ඊට පස්සේ ළමයි බල ගූර්ණයේ කොටස තමයි අද මම මේ වීඩියෝ එකෙන් කරන්නේ. බල ගූර්ණය, බල යුග්මය නේ. ඒකතල බල පද්ධතියක කොහොමද බල ගූර්ණ හොයන්නේ? සම්ප්‍රයුක්ත ගූර්ණ නේ. හරි ඒ වගේ ඊට පස්සේ බලයේ ක්‍රියා රේඛාව හොයන්නේ ඔතන බල පද්ධතිය වලනේ සම්ප්‍රයුක්තය හොයන්න තියෙනවා. දෛශික වලක් තිබ්බ ටිකක්. හොඳයි. ඔතනින් පස්සේ තියෙන කොටස් අපි ඊට පස්සේ වීඩියෝස් වලින් කරනවා මේ බල සමතුලිතතාවය සහ ගුරුත්ව කේන්ද්‍රය. හරි. හොඳයි. එතකොට දැන් මේ මොකද්ද බල ගූර්ණයක් කියලා කියන්නේ? බලයක් නිසා හටගන්නා කිසියම් භෞතික ප්‍රතිඵලයක්. හරි. බලය කියන දෛශික රාශිය නිසා නේ. දැන් බලය කියන්නේ දෛශිකයක් නේ. දෛශිකයක් ගත්තොත් විශාලත්වයක් තියෙනවා, දිශාවක් තියෙනවා. ඊට අමතරව ළමයි මේ බලයකට වැදගත් ලක්ෂණයක් තියෙනවා. බලය ක්‍රියා කරන තැනක් තියෙනවා. දැන් උදාහරණයක් හිතන්න මම මේ බෝඩ් එක මෙහෙම තියෙද්දි මම මෙතනින් මේ ඇඟිල්ල තියලා බලයක් කරනවා බෝඩ් එකට. එතකොට මේ බලය ළමයි මෙතනින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේක පැලෙන්න ගත්තොත් පැලෙන්නේ මෙතනින්නේ. නැත්නම් පොඩ්ඩක් ඇතුළට බහින්න ගත්තොත් බහින්නේ මෙතනින්. මම දැන් මෙතනින් තද කරද්දී අරහෙන් එබෙන්නේ නැහැ නේ. හරි මෙහෙන් එබෙන්නේ නැහැ නේ බෝඩ් එක. හරි හොල්මන් එහෙම මෙතනින් තද කරොත් මෙතනින්මයි ළමයි මේ බෝඩ් එක එබෙන්නේ. ඊගෙන බලය කියන එක දෛශිකයක් තමයි විශාලත්වයක් දිශාවක් තියෙනවා. ඒකම බලයට තව වැදගත් දෙයක් තියෙනවා ළමයි මේ ක්‍රියා රේඛාවක් තියෙනවා. බලයේ ක්‍රියාත්මක වන තැනක් තියෙනවා. උපයෝගී ලක්ෂයක් තියෙනවා. අන්න ඒක වැදගත්. හරි? හොඳයි. එතකොට මේ බලයක් නිසා ඇතිවන භෞතික සංසිද්ධියක් තමයි බල ගූර්ණය ලෙස අපි හඳුනාගන්නේ. දැන් බල ගූර්ණය කියන එකත් දෛශික රාශියක්. හරි? දැන් අපි සාමාන්‍ය බල ගූර්ණ යෙදෙන අවස්ථානේ දැන් දොරක් ජනේලයක් අරිද්දි වහද්දිනේ සරණේරු වටා බල ගූර්ණ ඇති වෙනවා. හරි? ඒ වගේ අවස්ථා අපිට තියෙනවා. මොනාරි යන ගලවද්දිනේ කරකවන අවස්ථා. හරි බයිසිකල් පදිද්දි ඒ වලින් අපි බලය යොදලා නිකන් ගූර්ණ හදනවා. නේ? මෝටර ගත්තත් නේ ෆෑන් එකක් ගත්තත් කැරගෙනවා. නේ කරකවන්න හදන අවස්ථා තියෙනවා. හරි කැරගෙන්නම ඕනේ නැහැ. හරි? ඇණයක් ගලවද්දිනේ නට් එක ගලවද්දි ඒ වගේ අවස්ථාවල අපි බල ගූර්ණ බල යුක්මනේ ඇති කරන්නේ. හරි ගොඩක් තැන්වල අපිට බල ගූර්ණ යෙදෙන අවස්ථා තියෙනවා. එතකොට දැන් බල ගූර්ණේ අපි අර්ථ දක්වන්නේ මෙහෙමයි. හරි? දැන් මේකේ තමයි තව වැදගත් දෙයක් තියෙනවා මේ දෘඩ වස්තු. දැන් අපි මේ කොටසේ කතා කරන්නේ දෘඩ වස්තුන් ගැන විතරයි. ඒ කියන්නේ බලයක් යදුවාම ඒ වස්තුවේ හැඩේ විකෘති වීමක් වෙන්නේ. හරි? දෘඩ වස්තු ලෙස අපි ගත්තොත් නිකන් ඕන්න අපිට ලී නේ යකඩ ලෝහ වර්ග ඒක සාපේක්ෂව දෘඩ වස්තු ලෙස ගන්න පුළුවන්. දැන් මේක ගත්තත් බලයක් කොද්දත් මේකේ හැඩේ වෙනස් වෙන්නේ නැහැ නේ. හරි ලොකු බලයක් යදුවොත් නම් කරලා යනවා. හරි සාපේක්ෂව අපිට මෙහා දෘඩ වස්තුවක් ලෙස ගන්න පුළුවන්. දැන් අපි රෙදි පුළුන් වගේ ඒවා ගත්තොත් පංච කෑල්ලක් ගත්තොත් මොකද වෙන්නේ? හරි බලය යොදද්දී හැඩේ වෙනස් වෙනවානේ. පංච වගේ ඒවා ගත්තොත් නේ. හරි. දැන් මේ වගේ අපි ගත්තොත් හරි මේ වස්තුව නේ මේ බලය යොදද්දී හැඩේ වෙනස් වෙනවා. මේ හැඩේ විකෘති වෙනවා. මේවා එතකොට දෘඩ වස්තු නෙමෙයි. දැන් අපි කතා කරන්නේ දෘඩ වස්තු සම්බන්ධයෙන්. එතකොට දැන් මේ වගේම ළමයි දෘඩ වස්තුවක් අරගෙන හරි මොකක් හරි දෘඩ වස්තුවක් කියලා හිතන්න ලීයක් හරි මොකක් හරි අරගෙන මේ දෘඩ වස්තුව මත අපි හරිද බලයක් එල්ල කරනවා. හරි බලයක් එල්ල කරනවා. මෙන්න බලය F. එතකොට මේ නිකන් මේ දෘඩ වස්තුව අපි ගත්තොත් මේ වගේ දණ්ඩක් හරි නිකන් මේක අපි නිකන් විවර්තනය කරලා දැනක් තියෙනවා. නිකන් විවර්තිත ලක්ෂයක් ලෙස ගන්නවා. නිකන් මේ ලක්ෂය වටා මෙහා කැරගෙන්න පෙළඹුමක් තියෙනවා එතකොට නේ. හරි මේ වගේ දණ්ඩක් ගත්තා නම් නේ. හරි මේ දණ්ඩක් අරගෙන මේ වගේ අපි බලයක් දුන්නාම මේ මෙහා කැරගෙන්න හදනවා. කැරගෙන්න හදනවා නැත්නම් කැරගෙනවනේ. හරි මෙන්න මේ ලක්ෂ්‍ය වටා කැරගෙන්න හදනවා නැත්නම් කැරගෙනවා. අන්න ඒ ලක්ෂ්‍යයට අපි කියනවා ළමයි විවර්තිත ලක්ෂ්‍ය. ඉතින් මෙතනින් ඇණයක් ගහලා මේක විවර්තනය කරන්න අවශ්‍ය නැහැ. හරි විවර්තිත ලක්ෂ්‍යයක් කියන්නේ ඒකයි. හරි දැන් බලය අපි මෙහාට ඉදුවොත් මේක මේ පැත්තට කැරගෙන්න හදනවා. ඔව් කැරගෙන්න පෙළඹුමක් හරි ඇති වෙනවානේ. අන්න ඒකට අපි කියනවා බල ගූර්ණය. ඒ බල ගූර්ණය අපි ගද්දි ළමයි කරන්නේ මෙන්න මේ යොදන බලය වැඩි කරන්න ඕනේ විවර්තිත ලක්ෂ්‍යයේ ඉඳන්. විවර්තිත හරි මේ කියන්නේ විවර්තිත ලක්ෂ්‍යය. ගූර්ණ ගන්න ලක්ෂණේ විවර්තිත ලක්ෂ්‍යයේ සිට බලය යොදන ස්ථානෙදී බලය යොදන ස්ථාන ගත්තොත් මෙතනනේ කොහොමද මේ බලයේ ක්‍රියා රේඛාව තියෙනවනේ. හරි මේ අපි හැමදෙස්සම ගන්න විවර්තිත ලක්ෂ්‍යයේ සිට බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බ දුර තියෙනවා. දැන් මේක නම් කෙලින්ම බලයේ ක්‍රියා රේඛාව මේ තියෙන බලයේ ක්‍රියාත්මක වන රේඛාව. උපයෝගී රේඛාවට විවර්තිත ලක්ෂ්‍යයේ ඉඳන් තියෙන ලම්බ දුරක් තියෙනවනේ මේ D. හරි ඔන්න ඔය ලම්බ දුරයි යොදන බලයයි ගුණ කරාම ළමයි අපිට එනවා මේ වස්තුවේ මේ වස්තුව මත ඇතිවන නේ වස්තුව මත ඇතිවන බල ගූර්ණය ඕ ලක්ෂයට සාපේක්ෂව
ඕලක්ෂය වටා මේ වස්තුව මත ඇතිවන බල ගූර්ණය. අපි මේක තමයි ලියන්නේ බල ගූර්ණය මෙන්න මේ ටෝ. මේ ග්‍රීක පොඩි අකුරක් ටෝ. හෝ කැපිටල් G දාන්න පුළුවන් ගූර්ණය සංකේතවත් කරද්දී බල ගූර්ණය. එතකොට මේ ඕලක්ෂය වටා හින්දා අපි මේක ලියනවා ටෝ ඕ. නැත්තම් GO. හරි මේක දැන් කැරගෙන පැත්තක් විනාල ළමයි. කැරගෙන හදන පැත්තක්. කැරගෙන හො පැත්ත. හදන. දැන් මේක නම් මේ වෙලාවේ ඔයගොල්ලන්ට පේන ඔර්ලෝසු කටු කැරගෙන පැත්තට ප්‍රතිවිරුද්ධව කැරගෙන හදන්නේ නේ. ඒක අපි කියන වාමාවර්තයි කියලා. මේ පැත්තට කැරගෙන හැදුවොත් දක්ෂිනාවර්තයි කියලා කියනවා. බලගූර්ණයේ දිශාවක් තියෙනවා. දැන් මේ වෙලාවේ ඕන කාටද මේක වාමාවර්තයි කියලා අපි කොහොමද දැම්මේ නේ? වාමාවර්තයි මේ පැත්තට. හරි සමානයි. අපි බලගූර්ණය ගත්තී බලය වැඩි කරන්න ඕන ළමයි බලයේ යොදන කියන්නේ විවර්තිත ලක්ෂයේ ඉඳන් බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බ දුරින්. ඔන්න ඔය දෙක ගුණ කරාම අපිට එනවා මේ වෙලාවේ ඇතිවන බල ගූර්ණයේ විශාලත්වය. මේක දෛශිකයක් හින්දා ළමයි අපි සාමාන්‍ය වාමාවර්ත දක්ෂිනාවර්ත කියලා කිව්වට ඇත්තටම මේකේ නිශ්චිත දිශාවක් තියෙනවා. ඒක අපි ගන්න අර කෝණික ප්‍රවේගී දිශාව ගත්තා වගේ සුරත් නීතිය. නේ කියන වස්තුව කැරගෙන්න හදන පැත්තට සුරතේ මහපට ගිල්ල හැර ඉතිරි ඇඟිලි වක්ක කරන්න. හරි වස්තුව කැරගෙන්න හදන පැත්තට මහපට ගිල්ල හැර ඉතිරි ඇඟිලි වක්ක කරාම හරිද මහපට ගිල්ල යොමු වෙන පැත්තෙන් තමයි බලගූර්ණ දිශාව එන්නේ. දැන් හිතන්නකෝ මේ වගේ ඇණයක් නට් එකක් අරගෙන. හරිද? මේ ඇණේට මේ නට් එක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ පැත්තට කරගෙවුවොත් මොකද වෙන්නේ? හරි? අපි මෙහෙම කරගෙවුවොත් දක්ෂිනාවර්තව කරගෙවුවොත් මේ නට් එක ඇණේ දිගේ පහළට යනවා හිර වෙනවා. වාමාවර්තව කරගෙවුවොත් අපිට පුළුවන් නේද වාමාවර්ත කරකවල පුළුවන් මේ නට් එක ගලවලා උඩට ගන්න නේ. අන්න දැක්කද? වාමාවර්තව කරකවලදී එහෙම හිතන්න. වාමාවර්තව කරගෙවුවොත් නේ. හරි? මහපට ගිල්ල දැන් ඉතිරි ඇඟිලි වක්ක කරන්න. ඒ කියන්නේ මහපට ගිල්ල හැර ඉතිරි ඇඟිලි කැරගෙන හදන පැත්තට හෝ කැරගෙන පැත්තට වක්ක කරාම මහපට ගිල්ල යොමු වෙන පැත්තෙන් තමයි බලගූර්ණ දිශාව හරියටම එන්නේ. හරි ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මේ පැත්තට කරගෙවුවොත් නේ යටට තියෙන්නේ. හරි? මේ පැත්තට කරකවද්දී යටට තියෙන්නේ බලගූර්ණ දිශාව. තලයට ලම්බකව තලයෙන් ඉවතට හෝ හරි තලයට ලම්බකව තලය තුලට. හරි? ඒක වගේම බලගූර්ණ දෛශිකයක් දිශාව මේ වගේ ගන්න පුළුවන්. නැත්නම් වාමාවර්ත හෝ දක්ෂිනාවර්ත කියලා කිව්වත් කමක් නැහැ. අර නිශ්චිතවම ගන්න සුරත් නීතියෙන් මේක විශාලත්වය ළමයි මේ දෙක ගුණ කරාම එනවා. මේක ඒකකේ ළමයි බලගූර්ණයේ ඒකකය ගත්තොත් නේ මොකද්ද? හරි නිව්ටන් වතාවක් බලය නිව්ටන් දුර මීටර ඉඳන් නිව්ටන් මීටර. බලගූර්ණයේ දෛශිකයක් අර දිශාව සුරත් නීතියෙන් ගන්න. හොඳයි. විවර්තිත ලක්ෂයේ මේ තියෙන්නේ. ඊට පස්සේ ළමයි අපිට මේ බලය අපි දැන් ආන්තව යදුවොත් මොකද වෙන්නේ? නේ? මම මේ බලය ඔහම ආන්තව යොදනවා. හරි? තීර කෝණයකින් ආන්තව යොදනවා. එතකොට අපිට ළමයි කරන්න වෙන්නේ හැමතිස්සෙම ලම්බක බල සංරචක ගන්න ඕනේ හින්දා හරිද? නැත්නම් බලයේ ක්‍රියා රේඛාවට විවර්තිත ලක්ෂය ඉඳන් ලම්බ දුර ගන්න ඕනේ හින්දා හරි? දැන් කලින් අවස්ථාවේ හිතන්නකො මේ බලයේ නිව්ටන් 10යි. මෙතන ලම්බ දුර සෙන්ටිමීටර 20යි. කලින් තිබ්බේ මෙහෙම බලය යොදද්දී. එතකොට අපිට ගූර්ණ කී දාවේ ළමයි බලමු හදලා ටෝ මේ වාමාවර්තව වෙන්නේ ටෝ බලය 10යි ලම්බ දුර සෙන්ටිමීටර මීටර කරන්න නැත්නම් නිව්ටන් සෙන්ටිමීටර වෙනවනේ සෙන්ටිමීටර 20 cm බෙදලා මීටර කරන්න. එතකොට මෙතන කී දෙන්නේ? අර බිංදු දෙකක් හැපිලා ගියාම 2යි නිව්ටන් මීටර. කලින් අවස්ථාවේ බලගූර්ණයේ ඕලක්ෂය වටා. කැරගෙන්න වෙන්නත් පුළුවන් කැරගෙන්න නැති වෙන්නත් පුළුවන්. මොකද කැරගෙන්න පෙළුමක් හරි එනවනේ. කැරගෙනවා හෝ පෙළුමක් හරි එනවා. දැන් මේ වෙලාවේ මම බලේ මම යොදනවා හරි අංශක 30ක කෝණයක් ආනතව. දැන් බලමු මොකද වෙන්නේ කියලා. දැන් මෙහෙම ඕගොල්ලන්ට ගානක් දුන්නොත් එක්ක මේ බලයේ ක්‍රියා රේඛාවට නේ බලයේ ක්‍රියා රේඛාව තියෙනවනේ. හරි. බලයේ ක්‍රියා රේඛාවට අපි ගූර්ණ ගන්න ලක්ෂ්‍ය මේකනේ. නේ අපි ගූර්ණ ඕන ලක්ෂයක් වටා ගත හැකි. දැන් අපිට කියලා තියෙන්නේ මේ ලක්ෂ්‍ය වටා ගන්න නම් මෙතන ඉඳන් බලයේ ක්‍රියා රේඛාවට ලම්බයක් ඇඳ ගන්න. ලම්බයක් ඇඳලා කරන්න දෙන්නේ මේ තියෙන බලයේ විශාලත්වය දන්නවා නිව්ටන් 10නේ. මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයෙන් කාට හරි පුළුවන් නේද මේක D. මේ ඍජු කෝණී ත්‍රිකෝණේ කර්ණයනේ. කර්ණයේ වතාවක් මේ කෝණේ θීටනේ. කැවිච්ච පාදේ cos සම්මුඛ පාදේ sin නේ. දැන් අපිට ඕනේ මෙන්න මේ පාදේ. ඒක D වතාවක් කර්ණයේ දිග වතාවක් මේ කෝණේ ඉස්සරහින් පාදේ. D වතාවක් sin θ. හරි මේක D වතාවක් cos θ නේ. එහෙම වුණනම් කාට හරි ඔයගලන්ට මේ වෙලාවේ O හරි ඕලක්ෂය වටා බලය F වැඩි කිරීම බලයේ ක්‍රියා රේඛාවට ගූර්ණ ගන්න ලක්ෂ්‍ය දැන් ලම්බ දුර D වතාවක් sin θ. එහෙම හදන්නත් පුළුවන්. හෝ එහෙම නැත්නම් මෙහෙමත් කාට හරි පුළුවන්. මේ බලය මම දැන් විභේදනය කරගන්නවා. බලය ආන්තයින්ද හරි ඔහොම විභේදනය කරගන්නවා.
මේ බලය විවේදනය කරොත් ළමයි කෝණේ ගෑවිච්ච පැත්තට එන්නේ f cos θ නේ. අනිත් පැත්තට එන්නේ සංරාජක f sin θ. දැන් මේ බලය සලකන්නේ නැතුව එයාගේ සංරාජක දෙක අරගෙන ගූර්ණ ගත්තා නම් හරි ඕලක්ෂය වටා. දෙන්නෙක් ඉන්නවා. එතන අපි ගත්තොත් හරි f sin θ බල සංරාජක ගත්තොත් වාමාවර්තවයි කරවන්න හදන්නේ f sin θ වතාවක් ලම්බ දුර ඕවල ඉඳන් එතකොට මෙයාගේ ක්‍රියා රේඛාවට d ම තමයි. d. එකතු කිරීම f cos θ බල සංරාජකයක් ගත්තොත් මොකද වෙන්නේ? f cos θ ළමයි ගත්තොත් ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහා යනවනේ. ලම්බ දුරක් නෑනේ. f cos θ වතාවක් ලම්බ දුර වෙන්නේ. දැන් මෙතනින් යන්නේ හින්දා මේ ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහා බලයක ක්‍රියා රේඛාවක් ගියොත් එම බලයෙන් හෝ බල සංරාජකයෙන් ගූර්ණයක් එන්නේ. ඇයි ලම්බ දුර බිඳුවයි? ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහාම ළමයි බලය ගියොත් මෙතන ඉඳලා ලම්බයක් ගෙවුවොත් බිඳුවයි ලම්බ දුර. ඒකෙන් එන්නේ නෑ. එහෙනම් හරියන්න මේ වෙලාවේ ඕලක්ෂ්‍ය වටා ගූර්ණය කීයද f වතාවක් d හරි sin θ. අන්න මේ ආගේම තමයි එන්නේ. හරි මෙතන උනාගේ දැන් ගත්තොත් f d sin θ නේ f කීයද නිව්ටන් 10යි d කීයද සෙන්ටිමීටර 20 මීටර කරන්න sin θ යිනේ. sin අංශක 30 භාගිතේ. හරි. ඔතන එතකොට එන්නේ කීයද? හරි. ඔතන නිව්ටන් මීටර 1ක් කියලා එන්නේ සුළු කරාම නේ. හරි නිව්ටන් මීටර 1ක් කියලා එන්නේ. පැහැදිලිද? හරි ඒක ඉතාමත් වැදගත්. හරි බලගුණ ගද්දී අපිට වැදගත් කොටස්. හරි. ඊට පස්සේ අපි බලමු දැන් මේ බලගුණ සම්බන්ධ විශේෂ අවස්ථා. ඒක හරියට තේරුම් ගන්න. පැහැදිලිද? හරි. ඊට පස්සේ දැන් බලගුණ අවස්ථා කීපයක් බලුවොත් දැන් අපිට මේ වගේ අවස්ථා තියෙනවානේ බලගුණ යෙදෙන අවස්ථා. දැන් හිතන්න අපි දොරක් අරිද්දි වහද්දි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා. හරි මේ දොර මෙන්න සරණේරු. හරි සරණේරු දෙකක් විතර තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේ දොර එක එක ලක්ෂ වලින් අපිට අරින්න වහන්න පුළුවන්. මේ කෙලවරෙන්ම අරිද්දිය හෝ වහද්දි අපිට නේ අඩු බලයක් තියලා මේක අරින්න හෝ වහන්න පුළුවන්. අතට පහසු වෙන්නේ අඩු බලයකින්. මෙහෙන් අපි තල්ලු කරන්න ගියොත් එහෙම ටිකක් ලොකු බලයක් දෙන්න වෙනවා. නේ දොර අරින්න හෝ වහන්න. හරි මේ සරණේරු වලින් පිටියට අයි කරලා තියෙනවා. හරි. දැන් අපි මේ වගේ වෙලාවක වෙන්නේ දැන් අපි මෙහි යොදන බල දැන් අපි අහන්න පුළුවන් මේ එක එක ලක්ෂනේ. හරි A B C D මේවා අහලා දිනවා. හරිද? බහුවර්ණ වලට E. දැන් මොන ලක්ෂයෙන් අපිට බලය යොදලා දොර අරිද්දි වහද්දිද ලේසි ඈ E ලක්ෂයෙන්. වැඩි බලයක් යොදන්නේ වෙන්නේ A ලක්ෂයෙන්. දැන් එතන ළමයි වෙන්නේ මෙන්න ගූර්ණ ගන්න ලක්ෂයෙන් මේ අපිට කෙලින්ම මේ ගූර්ණ ගන්න අක්ෂය ගන්නත් පුළුවන්. හරි මේක තමයි ගූර්ණ ගන්න අක්ෂය. මේකේ ඉඳන් අපි බලය දැන් හිතන්නකො මෙතන යොදනවා කියලා. එතකොට ලම්බ දුර වෙන්නේ මේ දුර. හරි මෙතන ළමයි දැන් මෙන්න මේ ගූර්ණ ගන්න සරණේරු වටා ගූර්ණේ G ලැටන්ටෝ. හරි වහඩ හරි දක්ෂිණාවර්ත හරි වාමාවර්ත හරි බලය වතාවක් ලම්බ දුර. ලම්බ දුර D. දැන් මෙතන ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන ඇත්තටම ලම්බ දුර වැඩි වෙන්න ළමයි අපි යොදන්න ඕන බලය අඩු වෙනවා. මෙතන ළමයි ඇත්තටම මේ සරණේරු වටා ඇතිවන ගූර්ණේ නියතයක්. හරි මේක නියතයක්. ඒ කියන්නේ සරණේරු ගත්තොත් නේ සාමාන්‍ය සරණේරු හදුවාම නිෂ්පාදනය කරාම එයා වටා ඇති වෙන ගූර්ණේ නියතයක්. එතකොට ඒක නියත ගූර්ණයක්. හිතන්න නිව්ටන් මීටර 100යි කියලා. මේ වෙලාවේ මේ නිෂ්පාදනය කරලා දින සරණේරු වටා ඇතිවන කැරගෙද්දි සරණේරු ඇතිවන ගූර්ණේ නිව්ටන් මීටර 100යි. දැන් ඕගොල්ලෝ ළමයි නිව්ටන් හිතන්නකො මීටර මෙතන හරි අපි නිකන් හිතමුකෝ දොරේ පල්ල හරි මීටර 1යි කියලා හිතන්නකො. දොරේ පල්ල මීටර 1ක් නම් ඕගොල්ලෝ නිව්ටන් 100ක බලයක් යොදන්න ඕනේ. කියන්නේ මේ E ලක්ෂයෙන් නේ E කෙලවරෙන් දොර අරිනවා වහනවා නම් හරි කෙලින්ම දොරේ පල්ලම එනවනේ ලම්බ දුරටනේ නිව්ටන් 100ක් යොදන්න ඕනේ. මේ C ලක්ෂය වගේ ගත්තොත් සෙන්ටිමීටර 50යි. හරි ලම්බ දුර මෙතන ඉඳන්. කියන්නේ මීටර භාගයයි. මේක මීටර භාගයක් වුණොත් මොකද වෙන්නේ? ඈ යොදන්න ඕන බලය කීයද? ඈ 200ක් වෙනවානේ. 200 වරක් භාගෙනේ නිව්ටන් 100ක් වෙන සෙන්ටිමීටර නිව්ටන් මීටර 100ක් වෙන්නේ නේ. ඒකෙන් ළමයි දැන් බලය වැඩි කරන්න වෙනවා මේ සරණේරු වලට ආසන්නෙන් අපි කියන්නේ ලම්බ දුර අඩු වෙනවනේ. මෙහෙන් බලය යොදන්න ගත්තොත් වැඩි බලයක් යොදන්න වෙනවා. හරි? අන්න ඒක වැදගත්. හරි. ඒතර සරණේරු වටා ඇති වෙන ගූර්ණේ නියතයක්. දැන් අපි මේ වගේ නිකන් අර මීටර කෝදුවක් අපිට ඕන නම් මේ වගේ ඇඟිලි වලින් හදවගෙන ඉන්න පුළුවන් නේ. හරි මේ වගේ ටියුබ් එකේ දාලා ගන්න. හරි. දැන් මේ වගේ අපිට ඕන නම් මීටර කෝදුවක් කොහොම අල්ලන් ඉන්න පුළුවන් නේ. මේ වගේ අවස්ථාවක් ගත්තොත් දැන් අපිට මොකක් හරි මේ මීටර කෝදුව මම මේ කෙලවරෙන් ඇඟිලි දෙකෙන් අල්ලගෙන ඉන්නවා. මේකේ මොකක් හරි තන්තුවකින් අපි ගැට ගහලා පාරයක් W මේක අපි ටික ටික මෙතන ඉඳන් ඈතට අරන් යනවා D.
එතකොට නිකන් අපිට තේරෙනවා මොකද්ද? අපි මෙහෙම අල්ලන් ඉඳි ළමයි දැන් මේක ඔහොම අල්ලන් ඉන්නවනේ. මේ එල්ලපු එක යන ටික ටික ඈතට අරයන් අපිට ඇඟිලි වලට අමාරුයි නේ කියන ගූර්ණේ මෙහාට වැඩි වෙනවා කැරගෙන හදන. අපි ඒක වළක්වන්න ඊට සමාන ගූර්ණයක් අපි මෙහාට දෙන්න ඕනේ. මේක සමතුලිතව තියන් ඉන්නනන්නේ. මේකේ වෙන්නේ ළමයි මොකද්ද? මේකේ බලය නියතයි. බලය හැමතිස්සෙම W. දැන් මෙතන මේ ලක්ෂ වටා මෙන්න මේ අල්ලන් ඉන්න තැන වටා ඇති වෙන ගූර්ණේ නේ. දක්ෂිනාවර්තව අපි ගත්තොත් ගන්න මෙහාට කරගෙන හදද්දී අපි ඊට ප්‍රතිවිරුද්ධ ගූර්ණයක් යොදලා මේක සමතුලිතව තියාගන්න ඕනේ. බලය කියන්නේ W ලම්බ දුර D. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා මෙයා නියතයි. මේකේ භාරය නියතයි. D වැඩි කරන්න මොකද වෙන්නේ? බල ගූර්ණය වැඩි වෙනවා. මේක ඈතට යන්න බල ගූර්ණය වැඩි වෙලා අපිට මෙතනින් ලොකු ඊට ප්‍රතිවිරුද්ධ බල ගූර්ණයක් යොදන්න වෙනවා සමතුලිතව තියාගන්න. මෙතන වෙන්නේ තමයි සරණේරු වටා සරණේරු නිෂ්පාදනය කරාම මේකේ සරණේරු වටා ඇතිවන ගූර්ණය නියතයි. එතකොට මෙතන එකම ගූර්ණය ඇති වෙන්නේ අපි කොහෙන් දොර ඇරියත් වෙවුවා ඈතින්ම අරින්න වහන තරමට අපිට අඩු බලයක් දීලා දොර අරින්න හෝ ජනේලේ වහන්න හරි පුළුවන්. හරි. ඒ ටික වැදගත් කාරණා මේ සම්බන්ධයෙන්. පැහැදිලිද? හොඳයි. දැන් ඊට පස්සේ නිකන් මේක අපි බලමු. මේ බල ඉහිපේකින් ඇතිවන ගූර්ණය. හරි. ඒකතල බල පද්ධතියක ගූර්ණය ගන්න විදිය. හරි මම මේ ටියුට් එකේ දාලා තියෙනවා විස්තර ටික. ඒවත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන්න. ඒකතල බල පද්ධතියක් නිසා ඇතිවන ගූර්ණය. හරි. දැන් හිතන්නකෝ මේ වගේ අපි ගත්තොත් දෘඩ වස්තුවක්. හරි. මේ දෘඩ වස්තුව අපි ගත්තොත් මේ වගේ ලක්ෂයක් විවර්තිත ලක්ෂය. දැන් ළමයි මේ වස්තුව වටා මේ වස්තුව මත මේ වගේ F1 බලයක් ක්‍රියාත්මක වෙනවා. හරි එයාගේ ක්‍රියා රේඛාවට ලම්බ දුර D1 නේ. හරි ඔය වගේ මේ දෘඩ වස්තුව මේ ආස්තරයක් කියලා හිතන්නකෝ බිත්තියේ අපි මෙහෙම ආස්තරයක් අරගෙන නේ තහඩුවක් හරි අරගෙනම ඇණයකින් බිත්තියට හරි විවර්තනය කරලා තින්නේ කැරගෙන්න පුළුවන්. හරි ඔය විදිහට බලය යොදනවා. හරි මෙන්න තව බලයක් F2 එයාගේ ක්‍රියා රේඛාවට ලම්බ දුර D2 තව බලයක් F3 නේ. ඔය වගේ බල පද්ධතියක්. එකම තලයේ ක්‍රියාත්මක බල පද්ධතියක්. ඒකතල බල පද්ධතියක්. හරිද? මෙයාගේ ක්‍රියා රේඛාවට ලම්බ දුර D3. දැන් මේ වෙලාවේ තමයි ඕලක්ෂයේ වටා ඇතිවන සංප්‍රයුක්ත දැන් හිතන්න මේ බලෙන් හදන්නේ මෙහාට කරකවන්න. මේ බලනොත් මෙහාට කරකවන්න. මේ බලෙන් හදන්නේ අනිත් පැත්තට කරකවන්න නේ. මේක තමයි විවර්තිත ලක්ෂය. හරි මේ වගේ නිකන් තහඩුවක් වගේ හිතන්න. හරි තහඩුවක්ම වෙන්න ඕනේ මොකක් හරි නේ වස්තුවක්. හරි වස්තුවක් මේ වගේ අපි විවර්තනය කරලා තියෙන්නේ. හරි විවර්තනය කරලා තියෙන්නේ මොකක් අරගෙන පුළුවන් අපි දැන් මේ F1 බලෙන් නිකන් මේක මෙහාට කරකවන්න හදනවා. හරි F2 බලනොත් මෙහාට කරකවන්න හදනවා. F3 බලෙන් මෙහාට කරකවන්න හදනවා. තේරුණාද? ඕවට විවර්තිත ලක්ෂ්‍ය වට අනේ. එතකොට දැන් ඔයගොල්ලෝ බලන්න ඕනේ එක එක බල වලින් ඕවට ඇතිවන ගූර්ණ නේ. හරි මේකෙත් ඔයගොල්ලන්ට දැන් මේ දෛශික හින්දා ළමයි එක පැත්තකට ගූර්ණ දරනම් අනිත් පැත්තට ගූර්ණ ඍණ කියලා ගන්න ඕනේ. එක් දිශාවකට ගූර්ණ දරනම් මම ගන්නම්කෝ දක්ෂිනාවර්ත පැත්තට ගූර්ණ දරයි කියලා ගත්තොත් අපිට කියන්න F1 ගෙන් ඇති කරන ගූර්ණය බලය F1 ක්‍රියා රේඛාවට ලම්බ දුර D1 ඊට පස්සේ F2 ගෙනුත් දක්ෂිනාවර්ත හින්දා එකක් දාන්නේ F2 වතාවක් බලය ක්‍රියා රේඛාවට ලම්බ දුර D2 හැබැයි ළමයි F3 ගෙන් ඇති කරන්නේ අනිත් පැත්තට ඒක ඍණ හරි F3 වතාවක් එක පැත්තකට ගූර්ණ දරනම් අනිත් පැත්තට ගූර්ණ ඍණ හරි D3 හරි දක්ෂිනාවර්ත ගූර්ණ දරනම් වාමාවර්ත ගූර්ණ ඍණ දැන් ඔය ටික සුළු කරාම ළමයි අගයක් එනවනේ අන්න ඒක තමයි මේ වෙලාවේ ඕවටා මේ වස්තුව මත ඇතිවන සංප්‍රයුක්ත ගූර්ණය උත්තරේ ඍණාගයක් ආවොත් ඒකේ තේරුම මොකද්ද අපි ගත්තේ දක්ෂිනාවර්ත පැත්තට කැරගියේ ඒ පැත්තට ගූර්ණ හිටියේ කියලානේ ඍණ උත්තරයක් ආවොත් ඒ මේ දෙකේ එකතුට වඩා මේකේ ලොකු වෙලා ඍණ උත්තරයක් ආවොත් ඒකේ තේරුම මේකේ සංප්‍රයුක්ත ගූර්ණය මේ පැත්තට තියෙන්නේ එහෙනම් අපි කියන්න ඕනේ අන්තිමට ඇත්තටම දක්ෂිනාවර්ත පැත්තට නෙමෙයි වාමාවර්ත පැත්තට තමයි සංප්‍රයුක්ත ගූර්ණය තියෙන්නේ. පැහැදිලිද? හොඳයි දැන් අපි බලමු ඔය වගේ ගණන් කිහිපයක් මේ ටික ආශ්‍රිතව. හරි. දැන් අපි බල ගූර්ණ වල සංප්‍රයුක්ත වෙන ගණන් වලට එන්න ඕනේ කිහිපයකට. ඊට කලින් මේ අපිට තව පොඩි වැදගත් කොටසක් තියෙනවා ළමයි. ඒකතල බල පද්ධතියක සංප්‍රයුක්තයේ විශාලත්වය සහ දිශාව හොයන ගණන් නේ. මේවත් බහුවර්ණ වලට එනවා. අපි දෛශික පාඩමෙත් මේ වගේ ගණන් හැදුවා. දැන් අපි ඉස්සෙල්ලාම මේකේ කරන්නේ මේ ආනත බල තමයි විභේදනය කරගන්නවන්නේ. හරි x අක්ෂය ඔස්සේ සහ y අක්ෂය ඔස්සේ විභේදනය කරගන්න තියෙනවා. x අක්ෂය සහ y අක්ෂය. හරි මේ ආනත දෛශික ආනත බල ටික විභේදනය කරගන්න. 8යි මූල 3යි කෝණේ ගෑවිච්ච පැත්තට එන්නේ 8යි මූල 3යි cos 60 නේ. 8යි මූල 3යි cos 60. අනිත් පැත්තට එනවා 8යි මූල 3යි sin 60. හරි
දැන් මෙයාව සලකන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙයාව විභේදනය කරාම 2 මූල 3යි කෝණේ ගෑවිච්ච පැත්තට 2 මූල 3යි cos අංශක 60. අනිත් පැත්තට එනවා 2 මූල 3යි හරි sin අංශක 60. දැන් මෙයාව සලකන්න ඕනෙත් නැහැ. මෙතන ඇත්තටම බලන්න ළමයි බල 6ක් තියෙනවා. 8යි මූල 3 මේ පැත්තට. හරි කිසියම් වස්තුවක් මත ක්‍රියාත්මක වන මේ එකම තලයේ බල 6ක සංප්‍රයුක්තය තමයි ගන්න ඕනේ. බල ටිකේ සංප්‍රයුක්තය. හරි අපි අර දෛශිකවල ඉගෙන ගත්තනේ ඊතල ගලාගෙන යන පිළිවෙලට මේ ටික ජ්‍යාමිතිකව නිර්මාණය කරන් ගිහිල්ලා විශාලත්ව සහ දිශාවතින් ආරම්භක ලක්ෂ්‍යයයි අවසාන ලක්ෂ්‍යයයි ආගමන රේඛාවේ සංප්‍රයුක්තය ගන්න පුළුවන්. සහ දිශාව ගන්නත් පුළුවන්. ඊට වඩා මේ වගේ වෙලාවක අපි මේ ක්‍රමය අනුගමනය කරනවා. දැන් මේවා ඇඳ ඉන්න බෑනේ පරිමාණ රූප වගේනේ කරදර ඒකට. ඒ වගේ වෙලාවක් කියන්නේ මේ ආනත බල ටික විභේදනය කරගන්න. ඒ කියන්නේ ඒකට ලම්බක දිශා දෙකකද. හරි මේ 3යි මූල 3ත් විභේදනය කරගන්න මේ පැත්තට cos කෝණේ ගෑවිච්ච පැත්තට නේ 3යි මූල 3යි cos 45 3යි මූල 2යි 3යි මූල 2යි cos අංශක 45 මේ පැත්තට 3යි මූල 2යි sin අංශක 45. දැන් මේව සලකන්න ඕනේ නැහැ. මෙයා විභේදනය කරාම දෙවරක් මේ පැත්තට cos නේ. මේ පැත්තට දෙවරක් sin 30යි. දැන් මේව සලකන්න ඕනෙත් නැහැ. ඊට අමතරව තමයි මේ පැත්තට නිව්ටන් 3ක් තියෙනවා මේ පැත්තට නිව්ටන් 3ක් තියෙනවා. හරි. දැන් ඉතින් මේවා පොඩ්ඩක් සුළු කරගන්න එනවා ළමයි. හරි. x අක්ෂයේ දිගේ සහ y අක්ෂයේ දිගේ. හරි. දැන් අපි y අක්ෂයේ ඔස්සේ ගත්තොත් ඉහළට ඒවා දන කියලා ගමුකෝ. ඉහළට තියෙනවා මොනවාද 2යි sin 30යි. ඉහළට තියෙනවා මම ලියන්න 2යි sin 30 ධන 8යි මූල 3යි sin 60යි. ඉහළට තියෙනවා ධන කියලා ගත්තොත් හරි. පහළට තියෙනවා ඍණනේ 3යි මූල 2යි sin 45. හරි. ඍණ 3යි මූල 2යි sin 45. ඍණ තව කෙනෙක් ඉන්නවා පහළට 2යි මූල 3යි sin 60. 2යි මූල 3යි sin අංශක 60. තව කෙනෙක් ඉන්නවා මේ කොහොමද 3ක් පහළට තිබ්බා. හරි. ඔය ටික පොඩ්ඩක් සුළු කරලා බලන්න ළමයි ඔය sin 60යි sin 45යි sin 30 කියන දාලානේ භාගයේ මූල 3ට 2 එකයට මූල 2 දාලා හරි y අක්ෂයේ දිගේ ළමයි සුළු කරාම එනවා ඉහළට තමයි එන්නේ 4ක් කියලා එනවා. හරි මේකේ ඉහළට එන්නේ 4ක්. ඍණ උත්තරයක් ආව නම් ඇත්තටම පහළට තියෙන්නේ. හරි. ධන උත්තරයක් ආවොත් ඉහළටම තමයි තියෙන්නේ. ඊට පස්සේ x අක්ෂයේ ඔස්සේ අපි ගත්තොත් හරි x අක්ෂයේ ඔස්සේ ගත්තොත් මේ පැත්තට ධන කියලා ගත්තොත් මොනවද 8යි මූල 3යි cos අංශක 60 2යි මූල 3යි cos අංශක 60. තව මෙතන 3ක් කොහොමද තියෙනවා? අනිත් පැත්තට යව ඍණ එතකොට නේ 2යි cos 30 ඍණ. තව කෙනෙක් ඉන්නවා මේ පැත්තට කියන 3යි මූල 2යි cos 45. ඔය ටික තමයි අපි අදාළ cos 60 භාගයයි cos 30 මූල 3ට 2යි නේ cos 45 කියන මූල 2යි. ඔය ටික සුළු කරාම ළමයි මේ පැත්තට 4යි මූල 3ක් කියලා එනවා. හරි ඔක සුළු කරලා බලන්න x අක්ෂය ඔස්සේනේ. හරි සුළු කරාම මේ පැත්තට එන්නේ උත්තරේ සංප්‍රයුක්තේ 4යි මූල 3යි. ළමයි මේ තිබ්බ බල 6 නේ බල පද්ධතිය. එකම තලයේ ක්‍රියාත්මක බලය. ඒක තල කියන්නේ එහෙමයි. එකම තලයක තියෙන බල ටිකක් තියෙනවා. මේ බල 6 අපි ළමයි එකිනෙකට ලම්බක බල දෙකකට සරල කරගත්තා, සුළු කරගත්තා. හරි ඉහළට ආව 4යි කියලා නිව්ටන්. y අක්ෂය ඔස්සේ x අක්ෂය ඔස්සේ එනවා මේ පැත්තට 4යි මූල 3යි. දැන් ඔය දෙකේ සංප්‍රයුක්තය ගත්තා නම් හරිනේ. ඔය දෙකේ සංප්‍රයුක්තය ගත්තොත් නේ මෙන්න r නේ r සංප්‍රයුක්තය තිරසත් එක්ක සාධන කෝණේ ඇල්ෆා. දිශාව හොයන්නත් එපෑනේ. හරි මෙතන දැන් ලම්බක දෛශික දෙකක් වෙන හින්දා ලම්බක බල දෙකක් නේ 4යි මූල 3යි. හරි මේ උඩට එනවා 4ක් නේ. ඉතින් අර පයි දෙකට සම්බන්ධ දාලා ගත්තත් හරි ත්‍රිකෝණ ත්‍රිකෝණයක් නිර්මාණය වෙන්නේ. කර්ණයේ වර්ගය සමානයි. හරි 4යි මූල 3ේ වර්ගය එකතු කිරීම 4 වර්ගය. ඊට පස්සේ මේ වර්ගමූල ගන්නත් ඕනේ නේ ආරෝප්ත කරලා තියෙන්නේ. හරි. ඔතනින් ඔයගොල්ලන්ට සුළු කරලා බලන්න කී දෙන්නේ. නිව්ටන් 8ක් කියලා එනවා. හරි සංප්‍රයුක්ත නිව්ටන් 8යි කියලා එනවා. ඊට පස්සේ මෙන්න මේ දිශාවනේ සංප්‍රයුක්තය මේ බල පද්ධතිය මේ බල 6 ළමයි සංප්‍රයුක්තය තමයි මේ අපි ගත්තේ නිව්ටන් 8යි. ඒ කියන්නේ මේ බල 6 එකතු වෙලා කරන දේම මේ සංප්‍රයුක්ත බලයෙන් කරන්න පුළුවන්. හරි එතකොට මේකේ දිශාව සංප්‍රයුක්තයේ දිශාවක් තියෙනවනේ. හරි tan l කරද්දී සම්මුඛ පාදේ 4 බෙදීම වර්ධ පාදේ 4යි මූල 3 4 4 කැපිලා ගියාම 1 මූල 3යි. ඊට tan alpha 1 මූල 3යි කියන්නේ alpha කියන තමයි අංශක 30යි නේ. හරි ඒ වගේම පොඩ්ඩක් මතක තියාගන්න බහුවර්ණ වලට එහෙම එනවා. ඒකතල බල පද්ධතියක සංප්‍රයුක්ත විශාලත්වය සහ දිශාව ගන්න විදිය. හරි. දැන් අපි ඊට පස්සේ තමයි බල ගුණ වල පොඩි ගණන් කීපයක් බලමු නේ. බල ගුණ
හරි බල කිහිපයකින් ඇතිවන බල පූර්ණවල අගයන් හොයන ගණන් කිහිපයක්. හරි ඉක්මනට බලමු. හොඳයි දැන් ටියුට් එකේ ප්‍රශ්න කිහිපයක්ම දාලා තියෙනවා. හරිද? ටියුට් එකෙත් ගන්න පුළුවන් ප්‍රශ්නාංක 10යි. හරි එක ගණන් තියෙනවා 11නේ. හරි ප්‍රශ්නාංක 11 අහලා තියෙනවා මේ පහද එක් එක් නැත්නම් අපි ප්‍රශ්නාංක ගෙනෙක 14ම බලමුනේ. හරි 14 a ලක්ෂ වටා පූර්ණයි. හරි a ලක්ෂ වටා එක එක ගණන් වල ඉතින් එක එක විදිහ වලට අහනවා. දැන් පළවෙනි එකේ තියෙන ළමයි a ලක්ෂයෙන් ගන්න හරි පොඩි පොඩි ගණන් ඉතින් මේවා ප්‍රශ්නාංක 14නේ. හරි මේ පැත්තට බලයක් තියෙනවා නිව්ටන් කීයද? හරි නිව්ටන් 5යි a ලක්ෂ ඉඳන් තියෙන දුර මීටර 2යි ලම්බ දුර. හරි මෙන්න a ලක්ෂය. අපි ගුණ ගන්න ලක්ෂය. එතකොට මේක ගෙලි මේ වල ඉඳන් ලම්බ දුර 2යි බලය 5යි නේ. කෙලින්ම දක්ෂිනාවර්තයි නේ. તો a ලක්ෂ වටා ඇති වෙන්නේ දක්ෂිනාවර්ත පැත්තට කරකවන්නේ. හරි මොකක් හරි වස්තුවක් මත ලක්ෂයක් මත ඇතිවන බල ගුණේ ඉන්නේ 5 2. හරි නිව්ටන් මීටර කීයද? හරි 10යි. හරි ඒ වගේ පොඩි ගණන් තියෙනවා. ඒ වච්චර අමාරු ප්‍රශ්න නෙමෙයි නේ. නිකම්ම බල ගුණ ගන්න තියෙන්නේ. හරි එක එක විදිහ වලට ගණන් තියෙනවා. හරි මේකේ හතරවෙනි එක බලන්න. 1 2 3 එක වගේම නේ. හතරවෙනි එකේ ළමයි බල දෙකක් තියෙනවානේ. මීටර 2 මීටර 1. හතරවෙනි එකේ ප්‍රශ්නාංක 14 හතරවෙනි එක. හරි ඒකේ මෙන්න a ලක්ෂේ. හරි මෙතනින් බලයක් තියෙනවා. මෙතනින් බලයක් තියෙනවා. ලම්බකම තමයි තියෙන්නේ. හරි මීටර 2යි මෙතන පරතරය. මෙතන පරතරය මීටර 1යි. හරි. එතන මෙතන බලය දීලා තියෙනවා නිව්ටන් 4යි නිව්ටන් 2යි. නිව්ටන් 4යි නිව්ටන් 2යි. දැන් මෙයාගලුත් දක්ෂිනාවර්ත පූර්ණයක් ඒ වටා කරකවන්න හදන්නේ මේකලු ඒ පැත්තමයි නේ. එහෙනම් tau a දක්ෂිනාවර්ත පූර්ණ දන කියලා ගන්න. හරි දෙවරක් 2. බලයේ විශාලත්වය 2යි ලම්බ දුරත් 2යි. හතරවරක් එකතු කිරීම හතරවරක් ලම්බ දුර 2යි 1යි 3යි නේ. මෙතන ගියේ දෙවරක් 2 4යි හතරවරක් 3 12යි. 12යි 4යි කීයද? නිව්ටන් මීටර 16ක බල පූර්ණයක් තමයි සම්ප්‍රයුක්ත බල පූර්ණය. හරි. ඊට පස්සේ දැන් ඔය 8 වෙනි එකේ ගත්තොත් ළමයි 4ෙන් එනවා නිව්ටන් නේ. නිව්ටන් 7 වෙනි එකේ ගත්තොත් මොකද වෙන්නේ? 7 වෙනි එකේ දැන් ඔය ආයි 5 වෙනි එකේ තෝරන්න බලමු. 5 වෙනි එකේ ළමයි නිව්ටන් 4 තියෙන්නේ මේ පැත්තට අංක 5. හරි. මෙන්න ඒ ලක්ෂය. ඒකේ මේ පැත්තට තියෙනවා බලයක්. නේ? ඒ පැත්තට තියෙනවා බලයක්. හරි. ඒ පැත්තට තියෙන බලේ නිව්ටන් කීයද? 2යි. නිව්ටන් 2යි. හරි නිව්ටන් 2යි. මෙතන මීටර 2යි මෙතන මීටර 1යි. ඒක දැන් මේකේ දැන් දක්ෂිනාවර්ත බලගුණ දිනවා වාමාවර්ත බලගුණ දිනවා. අපි එක පැත්තකට ගමු දක්ෂිනාවර්තය කියලා. ඒ ලක්ෂ්‍ය වටා ඇති වෙන මුළු කූර්ණේ දක්ෂිනාවර්තය දාන කියලා ගමු. හතරවරක් ලම්බ දුර 2යි 1යි 3යි. මේ දෙකෙන් එන්නේ ළමයි මේ පැත්තට කරකවන්න හදන්නේ. දැන් මේ බලෙන් කරකවන්නේ මේ පැත්තනේ. දැන් මෙහෙම දණ්ඩක් තිබ්බනම් මේ බලෙන් මෙහාට කරකවන්න හදනවා. මේ බලෙන් මෙහාට කරකවන්න හදනවා. මේක ඍණ වාමාවර්තයි. නේ? දක්ෂිනාවර්ත කූර්ණ දාන කියලා ගත්තොත් වාමාවර්ත කූර්ණ ඍණ දෙවරක් ලම්බ දුර 2යි. බලේ ක්‍රියා රේඛාවල ලම්බ දුර. බලේ ක්‍රියා රේඛාවල ලම්බ දුර. මෙතන 12 ඍණ 4 කියලා. අන දරොත්තරයක්මයි සම්ප්‍රයුක්තිය නම් දක්ෂිනාවර්තමයි තියෙන්නේ නිව්ටන් මීටර 8. හරි. දැන් කිසියම් බලයක් ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහා ගියොත් එයාගෙන් ගූර්ණයක් එන්නේ. දැන් ඔය 7 වෙනි එකේ මොකද වෙන්නේ? ගූර්ණ බිඳුවයි. මොකද 5 යන්නේ ගෙලින්ම නිව්ටන් 5ක බලයේ ඒ ලක්ෂ්‍ය හරහා. ලම්බ දුරක් නැහැ. 8 වෙනි එකේ නිව්ටන් 4ෙන් නම් ගූර්ණයක් එනවා. 4 වරක් 3 12යි නිව්ටන් මීටර. නිව්ටන් 2කින් එන්නේ නැහැ. ඒ හරහාම යනවා ලම්බ දුරක් එන්නේ නැහැ. හරි. ඒ වගේ එක එක ඒවා තියෙනවා. හොඳයි. ඊට පස්සේ බලන්න නිකන් අර විභේදන ඒවා වගේ ඒවා තියෙනවා. නිකන් ප්‍රශ්නාංක 15 කියන්නේ ප්‍රශ්නාංක 14ෙම මේ 15 වෙනි ගාන. හරි ඔය ප්‍රශ්න සෙට් එකේ එක එක රූප සටහන් දිහා පූර්ණ ගන්න. ඕකේ. ඔයගොල්ලන්ට බැලුවේ නැති 15 වෙනි කී ළමයි දැන් එතන බලය මෙහෙම තියෙන ඒ ලක්ෂ්‍යය. හරි මෙන්න බලය. හරි මේ දුරක් දීලා තියෙනවානේ. මෙතන මීටර 5යි කියලා තියෙනවානේ. දුර. ඔව් මෙතන මීටර 3යි. මේ දුර. මීටර 3යි. හරි මෙතන අංශක 90යි. මේක පයිතේරස් ක්‍රමයෙන් අපිට ගන්නත් පුළුවන්. ඉතින් මේක 4යි මීටර නෙන්නේ. කර්ම 5යි මේ දුර 3යි නම් මීටර. මේක 4යි නේ. හරි. ඉතින් මෙතන ගෙලින්ම විභේදන කරන්න අවශ්‍ය නැහැ. නිව්ටන් 6යි බලයේ විශාලත්වය. මේ නිව්ටන් 6න් ළමයි ඒ ලක්ෂ්‍ය වටා මේ පැත්තට කරකවන්නේ. tau a වාමාවර්ත. නිව්ටන් 6 වරක් අන්න බලයේ ක්‍රියා රේඛාවට ලම්බ දුර මේ 4යි නේ. 6 වරක් 4 නිව්ටන් මීටර 24යි. සමහර අය විභේදනය කරලා හදන්නත් පුළුවන්. දැන් මේක විභේදනය කරලා හදනවා නම් දැන් මෙන්න මේ කෝණේ θ කියලා දාගන්න වෙනවනේ. දාලා ඕගොල්ලන්ට
6 වරක් මේ විභේදනය කරොත් මේ පැත්තට එනවා 6 වරක් cos θ. හරි. ඒකෙන් බල ගුණයක් එන්නේ නැහැ. ඒ ලක්ෂ්‍ය හරහා යනවා. මේ පැත්තට සංරචනය මොකද්ද? 6 වරක් sin θ. එතකොට දැන් මෙයාගෙන් ගුණයක් එන්නේ නැහනේ. ඒවට අනිත් මොකද ලම්බ දුර බිඳුවයි 6යි sin θ ගෙන් මේ පැත්තට දීද්දි මේ ගුණේ වාමාවර්ත වෙන්නේ. වාමාවර්ත. ඒ ටික මෙතන හොම දණ්ඩ තිබ්බනම් මේක තමයි අසව් කරපු ලක්ෂණේ. දණ්ඩ මෙහාන්නේ කරගන්නේ. හරි. වාමාවර්තයි කියලා දැන් මේකයි ඈ. හරි වාමාවර්තයි. මේ වාමාවර්තයි. එතකොට මෙතන බලයේ විශාලත්වය 6යි sin θ ගන්න වෙන්නේ. 6යි sin θ වතාවක් දැන් ඒ බලයේ ක්‍රියා රේඛාවනේ බල සංරචකේ ක්‍රියා රේඛාවට ලම්බ දුර මේ එළිම 5යි එතකොට. එතකොට ගන්න ඕනේ 5. මෙයා විභේදනය කරලා එන බල සංරචක දෙකනේ දැන් ගන්නෙ. මෙයාගෙන් ගුණයක් එන්නේ නැහැ. මේ බල සංරචකෙන් ලම්බ දුර බිඳුවයි. එතකොට මේ බල සංරචකේ කෙලින්ම මේ ඒ වලින් නම් මෙතනට දින දුර තමයි ලම්බ දුරට සෙට් වෙන්නේ. මේ බල සංරචකෙට. මේ බලයේදනේ. හරි මෙයා වෙනකොට බල සංරචක දෙකක් දාගත්තා. මේ දෙන්නගෙන් එන ගුණයයි මෙයාගෙන් එන ගුණය සමානයිනේ. වෙනසක් වෙන්න බෑනේ නේ. මොකද මෙයා තනියෙන් ඇති කරන දේ මේ දෙන්න එකතු වෙලා ඇති කරනවා. මෙයාගෙන් එන ගුණ නම් බිඳුවයි. එහෙනම් මෙයාගෙන් එන ගුණේ විතරයි හිටින්නේ. ඒක මෙයාගෙන් එන ගුණයටම සමාන වෙන්න ඕනේ. 6යි sin θ වතාවක් ලම්බ දුර 5යි. බලන්න මෙතන sin θ කියලා එනවා. sin θ කියන්නේ ඍජු කෝණේ ත්‍රිකෝණේ සම්මුඛ පාදේ 4යි. කර්ණය 5යි. මෙතන එතකොට 6 වරක්. හරි 5න් 4. වතාවක් 5. 5ට 5 කැපිලා ගිහිල්ලා 6 වරක් 4 කීයද? 24යි නිව්ටන් මීටර. අර උත්තරේමයි එන්නත් ඕනේ. වෙනස් වෙන්නේ නැහැ කොහොම ගත්තත්. හරි ඔකට මතක තියාගන්න. පැහැදිලිද? හොඳයි. ඒ වගේ තමයි ගණන් එක එක ඒවා තියෙනවා. හරි. එක පැත්තකට පූර්ණ ධන කියලා ගත්තොත් අනිත් පැත්තට පූර්ණ අපි ඍණ ලෙස ගන්න ඕනේ. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ බලන්න ප්‍රශ්නාංක අපි එමු විභේදනය කරලා හදන ඒවාක් තියෙනවා. ඔය දැන් ප්‍රශ්නාංක එකේ තව ප්‍රශ්න කීපයක් එහා පැත්තේ තියෙනවානේ 20. හරි ඒක නිව්ටන් 10. එතකොට විභේදනය කරලා ගත්තා නම් හරිනේ. හරි 20 21 හරි 18 18 වෙනි එකේ කෙලින්ම ළමයි තියෙන්නේ කොහොමද? නිව්ටන් 5යි අංශක 30කින් ආනතයි. හරි ඒකත් ඔන්න හදන්න. ප්‍රශ්නාංක 14 18 වෙනි. හරි රූපේ බලන්න. ඒකේ තමයි ගත්තොත් නිව්ටන් 5ක් අංශක 30කින් ආනතව ක්‍රියාත්මකයි මෙන්න ඒ ලක්ෂ්‍යය ගුණ ගන්න ලක්ෂ්‍යය ඒ වටා ගුණ නෑනේ. හරි මෙතන අංශක 30කින් ආනතයි. මෙතන මීටර 10ක දුරක් තියෙනවා. යොදන ළමයි විභේදනය කරගන්න. හරි අර බලයේ විශාලත්වයේ නිව්ටන් 5යි. ඕක ගෙලිමින් විභේදනය කරන්න. නිව්ටන් 5 විභේදනය කරාම මේ පැත්තට එනවා 5යි ඒ කෝණේ ගෑවිච්ච පැත්තට cos θ. මේ පැත්තට එනවා 5යි sin θ. දැන් 5 දාලා ගන්න ඕනේ. මේ බල සංරචකෙන් ගුණයක් එන්නේ නැහැ. මොකද ගුණ ගන්න ලක්ෂ්‍ය හරහාම ගියොත් ලම්බ දුරක් සෙට් වෙන්නේ නැහැ. මේකෙන් තමයි ගුණය එන්නේ දක්ෂිනාවර්තවනේ. මේ දණ්ඩ මෙතනින් අසව කරලා තියෙන්නේ. මෙහාට තමයි කරුවන්නේ. හරි. તો ඒ දක්ෂිනාවර්තය වදන 5යි sin θ වතාවක් ලම්බ දුර මීටර 10යි. හරි sin θ කියන්නේ භාගයයි. මෙතන 2ට 1යි 10ට 5යි 5 5 කීයද? 25යි නිව්ටන් මීටර. හරි. ඒ වගේ ගණන් තියෙනවා. ඒක හදන්න ඔක්කොම ගණන් වලක් තියෙනවා. ඊට පස්සේ දැන් මෙහි දැක්වෙන්නේ ප්‍රශ්නාංක 15 ප්‍රධාන ප්‍රශ්නාංක 15 බලන්න වස්තුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධතියකි. කෙලින්ම අපෙන් අහනවා ABCD ලක්ෂ්‍ය වටා පද්ධතියේ දක්ෂිනාවර්ත බල ගුණ අගයන් හොයන්නලු. හරි ඒකේ පාදයක දිග මීටර 2ක් වන විදියට තියෙන රූප සටහනක් බල ක්‍රියාත්මක වෙනවා 4ක්. හරි දැන් ඔය වගේ බල පද්ධතිය වල එක් ලක්ෂ වටා අපිට ගුණ ගන්න කියලා දෙනවා ගණන් වල. හරි ඒක පුළුවන් වෙන්න ඕනේ. දැන් මේක එක පැති වලට තමයි ළමයි හරි මේ තියෙන්නේ සමචතුරස්‍රාකාර නිකන් ගන්න ඔය වගේ හරි නාඩුවක් වගේ මෙතන A ලක්ෂය මේක B ලක්ෂය C D. හරි මේ විදිහට බල ක්‍රියාත්මකයි. මේ පාදයක දිග මීටර හැම එකේම 2යි ඈ. හරි. එතන මේ පැත්තට නිව්ටන් 3යි බලේ මේ පැත්තට නිව්ටන් 4යි නේ. නිව්ටන් 3යි නිව්ටන් 2යි නේ. ඔව්. නිව්ටන් 2යි. නිව්ටන් 2යි. මේ පැත්තට බලයක් නිව්ටන් 2ක් තියෙනවා. මේ පැත්තට නිව්ටන් 4ක් තියෙනවා. හරිනේ කොහොමද? 4යි නිව්ටන් 2යි නිව්ටන් 2යි නිව්ටන් 3යි. දැන් ABCD ලක්ෂ්‍ය වටා අපිට අහන ගුණ ළමයි. දැන් හිතන්නකෝ A ලක්ෂ්‍ය වටා අපි ගුණ ගත්තොත් දක්ෂිනාවර්තය දාගිලා ගමුකෝ නිකන් පැත්තක් දාගන්න. ඒ A ලක්ෂ්‍ය වටා ගුණ ගත්ත ළමයි මේ නිව්ටන් දෙකෙන් එන්නේ නැහැනේ ගුණය. ඇයි? ගුණ ගන්න ලක්ෂ්‍ය හරහාම ගියොත් ලම්බ දුරක් එන්නේ නැහැ. මේ නිව්ටන් දුන්නොත් ගුණයක් එන්නේ නැහැ. එහෙනම් ළමයි එන්නේ මෙන්න මේ නිව්ටන් දෙකෙන් එනවා. මේ නිව්ටන් 4ෙන් එනවා. මේ නිව්ටන් 4ෙන් ළමයි මෙහාට නිවරකවන්න හදන්නේ.
මේ පැත්තට. නේ අපි සලකපු පැත්ත තමයි ධන මොකද දක්ෂිනාවර්ත ගුණ ධනනේ 4 වරක්. එයාගේ ක්‍රියා රේඛාවට ලම්බ දුර මීටර 2යිනේ. මේ පාදයක දිග මීටර 2යි. සම චතුරස්‍රාකාර නිකන් තහඩුවක් වගේ දීන්නේ. මේ නිව්ටන් 4න් මේ පැත්තට එන බල ගුණනේ ඒ වටා 4 වරක් ලම්බ දුර 2. අර කීය දෙන්නේ 8යි. ඊට පස්සේ මේ නිව්ටන් දෙකෙන් එන්නේ අනිත් පැත්තට. ඒක ඍණ එතකොට. මේ පැත්තට කරපුවාන් හදලා තියෙන්නේ දෙවරක් ලම්බ දුර මේ එයාගේ ක්‍රියා රේඛාවට ලම්බ දුර 2යිනේ. මෙතන 4 වරක් 2 8යි අඩු කිරීම දෙවරක් 2 4යි කීය දෙන්නේ. නිව්ටන් මීටර් 4යි. හරි. දැන් ඊට පස්සේ අපි b ලක්ෂය වටා ගත්තොත් හරි මම දක්ෂිනාවර්ත ගුණ ධන කියලා ගන්නම්. b ලක්ෂය වටා ගුණ ගත්තොත් මේ නිව්ටන් 3ෙන් එන්නේත් නැහැ මේ නිව්ටන් 4ෙන් එන්නේත් නැහැ. ඇයි? ලම්බ තුරක් එන්නේ නැහැ. මේ නිව්ටන් 2කින් එනවා දැන්. දක්ෂිනාවර්ත වනේ. මේ නිව්ටන් 2කින් නිව්ටන් 2යි ලම්බ තුරක් 2යි. දෙවරක් 2. මේ දෙකින් මේ පැත්ත. ඒක වාමාවර්තයි. නිව්ටන් 2යි ලම්බ තුරක් 2යි. හරි ඒක ඍණ එතකොට. එච්චරයි. මෙතන මොකද වෙන්නේ? බිඳුවයි. අර මෙතන 4 ඍණ 4 පිළිම සම්ප්‍රයුක්ත බල ගුණයක් හිටින්නේ නැහැ. අන්න b ලක්ෂය වටා ওই බල පද්ධතියෙන් ඇතිවන සම්ප්‍රයුක්ත බල ගුණෙ විඳිනවා. c ලක්ෂය වටා ගත්තොත් හරි මම දක්ෂිනාවර්තය වදාන කියලා ගත්තොත් හරි c ලක්ෂය වටා ගත්තී මේ නිව්ටන් 4ෙන් එන්නේත් නැහැ මේ නිව්ටන් 2කින් එන්නේත් නැහැ. කෙලින්ම පූර්ණ ගන්න ලක්ෂය හරහාම යනවා. ලම්බ දුරක් එන්නේ නැහැ. හරි එතකොට මේ නිව්ටන් 2කින් දෙවරක් ලම්බ දුර 4යි. 2යි. දෙවරක් 2 4ක පූර්ණයක් වෙනවා දක්ෂිනාවර්තය. මේ නිව්ටන් 3ෙන් මේ පැත්තට එන්නේ. ඒක ඍණ. වාමාවර්තයෙන්ද 3 වරක් ලම්බ දුර 2යි. ඔන්න ඔතන බලන්න 4 ඍණ 6ක් නේ. එතකොට උත්තරේ ඍණ 2යි නිව්ටන් මීටරනේ. ඒ කියන්නේ තමයි ඇත්තටම අපි ලකුණු කරුප පැත්තට නෙමෙයි අනිත් පැත්තට තමයි නිව්ටන් මීටර 2ක බල ගුණයක් හිටින්නේ. මේ පැත්තට. මේ පැත්තට නෙමෙයි. හරි. එන්නේ වගේ පොටක් වැදගත්. හරි. දැන් ඔය වගේ ගණන් තියෙනවා ත්‍රිකෝණයක් තියෙනවානේ. මොකක් දුන්නත් ඕගොල්ලන්ට කරන්න තියෙන ළමයි ඒ අදාළ ලක්ෂය වටා ගුණ ගද්දී ඒ ලක්ෂය හරහා යන බල වලින් ගුණ එන්නේ. අනිත් බල වලින් තමයි ගුණ එන්නේ. හරියට ලම්බදුර වල දාන්න. එක පැත්තකට බල ගුණ දාන්න කියලා ගත්තොත් අනිත් පැත්තට බල ගුණ දාද්දී ඍණ කියන එක දාන්න ඕනේ. පැහැදිලිද? හොඳයි වගේ ගණන් සෙට් එකක් තියෙනවා මේකේ හදන්න. දැන් මේකේ සම්ප්‍රයුක්තය වුණා මොකද වෙන්නේ ළමයි? මේ බල හතරේ සම්ප්‍රයුක්තය ගත්තොත් නේ. හරි. අපිට ඕනනම් ඉහළට බල දාන කියලා ගන්න පුළුවන් නේ. y අක්ෂය ඔස්සේ තියෙන බල මොනවද? හරි ඉහළට නිව්ටන් 2යි. හරි y අක්ෂය ඔස්සේ පහළට නිව්ටන් 4 ඍණ 4 දාන්න වෙනවා එතකොට නේ. හරි. දැන් x අක්ෂය ඔස්සේ තියෙන බල මේ පැත්තට දානවා කියලා ගත්තොත් මේ පැත්තට නිව්ටන් 3යි. මේ පැත්තට නිව්ටන් ප්‍රතිවිරුද්ධව ඉන්න ඍණනේ. දැන් මේකේ තුන නිකන් සම්ප්‍රයුක්තය වුණා නේ. මම මේක එක ලක්ෂ වඩා කලින් ගුණ ගත්තේ. ඔය බල හතරේ සම්ප්‍රයුක්ත බලය වුණා මොකද වෙන්නේ? එතන මෙතන 2යි 4යි ඍණනේ. ඍණ දෙකක් ඉන්නේ. උඩට ඍණ 2යි කියලා කියන්නේ ඇත්තටම පහළට තමයි දෙකක් තියෙන්නේ. මේ පැත්තට නම් 3ෙන් 2ක් අඩු කරාම මේකයි. නේ? ඒතර ඍණ දෙක උඩට කියන්නේ ළමයි ඇත්තටම මොකද වෙන්න ඕනේ? පහළට. නිව්ටන් y අක්ෂය ඔස්සේ පහළට තමයි සම්ප්‍රයුක්ත දෙන්නේ. x අක්ෂය ඔස්සේ නම් මේ පැත්තටම තමයි. අන්න නිව්ටන් 2යි නිව්ටන් 1යි අරගෙන සම්ප්‍රයුක්ත ගත්තා නම් හරි. ඒ කියන්නේ මේ දෙක දෙකේ වර්ගය එකේ වර්ගය වර්ග කරලා එකතු කරලා වර්ගමූලය ගන්න. මෙතන කෝණේ ඇල්ෆා නම් tan ඇල්ෆා සමානයි නේ 2යට 1යි නේ. tan ඇල්ෆා සමානයි සම්මුඛ පද දෙක නේ එන්නේ. බෙදීම 1. හරි මේ බල පද්ධතියේ සම්ප්‍රයුක්තය වුණා. හරි. ඒ වගේ ඒවා අපිට ගණන් වලට එනවා. හොඳයි. අපි ඊට පස්සේ ළමයි දැන් බලමු බල මේ යුග්මය සහ බල යුග්මයක ගූර්ණය කොහොමද ගන්න කියන එක. හරි. හොඳයි ළමයි. දැන් මෙතන තව පොඩි වැදගත් දෙයක් තියෙනවා. හරිද? මේ බල පද්ධතියක ළමයි ගූර්ණ ගද්දි ගූර්ණ ගන්න ලක්ෂය වෙනස් වෙද්දී එන ගූර්ණය වෙනස් වුණා නේ. දැන් අපි ඒ ලක්ෂය වඩා ගූර්ණ ගත්තාම ආවේ නිව්ටන් මීටර 4 ගූර්ණයක්. b ලක්ෂය වඩා ගූර්ණ ගත්තාම බිඳුවක් ආවා. දැක්කනේ? c ලක්ෂය වඩා ගූර්ණ ගත්තාම විනාඩියක් ආවා. හරි මට තියාගන්න බල පද්ධතියක ගූර්ණේ ළමයි අපිට ඕන ලක්ෂයක් වටා ගූර්ණ ගන්න පුළුවන්. හරි ඉලේ ලක්ෂයක් වටා නේ ඇතුල් ලක්ෂයක් වටා හරි ඕනම ලක්ෂයක් වටා ගූර්ණ ගද්දී ඒන අගය වෙනස් වීමක් වෙනවා. එන ගූර්ණ ගන්න ලක්ෂය වෙනස් වෙද්දී ළමයි එන උත්තරේ වෙනස් වෙනවා. නේ සම්ප්‍රයුක්ත ගූර්ණයට එන උත්තරේ වෙනස් වෙනවා. හොඳයි. ඒකත් මතක තියාගන්න. හරි දැන් බලමු ළමයි මේ බල යුග්මයක් කියලා කියන්නේ මොකක්ද? බල යුග්මයක් කියලා කියන්නේ හරි විශාලත්ව සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ එකම රේඛාවක නොවන බල දෙකකට අපි කියනවා බල යුග්මයක් කියලා. හිතන්න මෙන්න වස්තුවක් තියෙනවා. හරිද? ආස්තරයක් කියලා හිතන්න මොකක් හරි තහඩුවක්. හරි දැන් මේ තහඩුව මත ළමයි ක්‍රියාත්මක වෙනවා මේ වගේ බල දෙකක්. හරි. මේකත් F මේ බලෙත් F. හරි මේ බල දෙක සමාන්තරයි. මේ බලයේ ක්‍රියා රේඛාව. හරි එතකොට මේ තියෙන්නේ
අනිත් බලය. ක්‍රියා රේඛාවනේ. හරි. හරි ගියාගෙන හිතන්න මේක නිව්ටන් 10 නම් මේකත් නිව්ටන් 10ක් වෙනවා. ඔය වගේ බල දෙකක් ක්‍රියාත්මක වුණොත් හිතන්න විශාලත්වයෙන් සමානයි හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. විශාලත්වයෙන් සමාන වෙන්නත් ඕනේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්නත් ඕනේ. හරි. එහෙම වෙලා හරි දැන් බල දෙකක්ම නෙමෙයිලා මම දැන් හිතන්නකො මෙතන මේක නිව්ටන් 8ක් වෙලා නිකමට හිතන්නකො මේ වගේ මේ බලේ නිව්ටන් 2යි. දැන් මෙතන බල තුනක් තියෙනවා. 1යි 2යි 3යි. දැන් නිකන් මේ දෙකේ සංප්‍රයුක්තය ගත්තොත් කීයද ළමයි? සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය එකම දිශාවට නම් එකතු කරන්න පුළුවන් කෙලින්මනේ. දෛශික තමයි එකම දිශාවට ඉඳ එකතු කරන්නේ. 8යි 2යි 10යි. එතකොට මේ දෙකේ සංප්‍රයුක්තය තනි බලයකට තුල්ලේ කරගන්න පුළුවන් නේ. නිව්ටන් 10යි. එයයි මේයි ගත්තා අර අවසාන වශයෙන් බල දෙකකට මේක තුල්ලේ වෙලා අර විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව තිබ්බොත් අපි කියනවා ළමයි හරිද බල යුග්මයක් කියලා. මම මෙතන බල දෙකක් විතරක් දාගන්නම් ඒ විදිහට. හරි F නිව්ටන් 10යි. හරි මේ බල දෙක අතර ලම්බ දුර අපි ගමු D කියලානේ. බල දෙක අතර ලම්බ දුර D. හරි මම මෙතන ලක්ෂ කිහිපයක් ගන්නම්. හරි මේ වගේ A හරි B C හරි ඔන්න ඊට ලක්ෂයක් ගමු. හරි D නේ. හරි ඔන්න ඔය වගේ ලක්ෂ ටිකක් ගන්නවා. මේ බල දෙක අතර ලම්බ දුර තමයි D ඈ. හරි දැන් මට ඕනේ තමයි මේ බල යුග්මේ බල සංප්‍රයුක්ත ගත්තොත් කීයද? මේකේ සංප්‍රයුක්තේ ළමයි බිඳුවයි නේ. මේකේ සංප්‍රයුක්ත ගත්තොත් හරි R සංප්‍රයුක්ත බලය ගත්තොත් දැන් ඉහළට ඒව ධන නම් ළමයි. හරි එතකොට මේ F එක ඉහළට ධන F. මේක පහළට ඉඳලා දිනන්නේ. සංප්‍රයුක්ත බිඳුවයි. හරි බල යුග්මේක ළමයි සංප්‍රයුක්තයක් නැහැ. හැබැයි ළමයි බල ගුරුණයක් තියෙනවා. අපි අරන් බලමුනේ. හරි අපි කිසියම් ලක්ෂයක් වටා ගුරුණ ගමු දැන්. මම ඒ ලක්ෂය වටා ගුරුණ ගන්නවා. නිකන් මේක කැරගෙන හදන්නේ මොන පැත්තට බලන්නනේ. හරි මෙහෙම කරපුවාන්න හදන්නේ නේ. එතකොට නිකන් මේක වාමවර්ත පැත්තට තමයි ගුරුණ හිටින්නේ. දැන් මේ බල ගුරුණ මේ බල යුග්ම වලට උදාහරණ මොනවද? බල යුග්ම යෙදෙන අවස්ථා දැන් ඔයගොල්ලෝ බයිසිකලයක් පැදගෙන යද්දිනේ. හරි පුට් සයිකලයක් හරි මෝටර් සයිකලයක් හරි ඔයගොල්ලෝ එතකොට සාමාන්‍යයෙන් මේ සුක්කාන නැත්නම් හැඩල් එකනේ. හරි හැඩල් එක මත අත් දෙකෙන් නේ. හරි මෙහෙම එහාට හරවද්දී මෙහෙම බලයක් යොදනවා මෙහෙම මෙහාට බලයක් යොදනවා. හරි විශාලත්වයේ සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. හරි ජලකරාමයක් හරිදිනේ. හරි වාහන සුක්කාන වලින් ඔය වගේ අපිට උදාහරණ ගන්න පුළුවන් බල යුග්ම යෙදෙන අවස්ථා. හරි දැන් ඒ ලක්ෂ්‍ය වටා අපි බල ගුරුණ ගත්තොත් මේ F ගෙන් එන්නේ නැහැනේ මේ නිව්ටන් 10න් එන්නේ නැහැ. හරි ලම්බ දුරක් නැහැ බිඳුවයි. මේකෙන් එනවනේ A වල ඉඳන් ලම්බ දුර D බලය F නේ. ඒතර F වතාවක් D FD කියලා එන්නේ. හරි F වතාවක් ලම්බ දුර A වල ඉඳන් D. ඊට පස්සේ අපි C ලක්ෂ්‍ය වටා ගත්තොත් නැත්නම් B ලක්ෂ්‍ය වටා ගමු නේ. හරි B ලක්ෂ්‍ය වටා අපි ගත්තොත් හරි සංප්‍රයුක්ත බල ගුරුණ. එතකොට දැන් B ලක්ෂ්‍යය ඉඳන් මේ බලයේ ක්‍රියා රේඛාවට මම ගදා ගන්නම්කො x කියලා දුර. හරි මේ දුර x නම් අපිට ලියුවේ හැකි B වටා F ගෙන් එන්නේ ඕපාමාවර්ත පැත්තට F වතාවක් ලම්බ දුර x. ඊට පස්සේ දැන් මට කියන්නකෝ මේ බලෙන් B වටා ගුරුණ ගත්තොත් ලම්බ දුර එන්නේ D ඍණ x නේ. ඉතින් මේක x නම් මේ දුර d නම් d ඍණ x නේ. එතකොට මේ ලක්ෂ්‍ය වටාන දැන් ගුරුණ ගන්න එතන ඉඳන් ලම්බ දුර තමයි දාන්න ඕනේ බලයේ ක්‍රියා රේඛාවට. හරි. එතකොට ඒකෙන් එන්නේ වාමාවර්ත පැත්තටනේ. හරි. f වතාවක් ධන f වතාවක් ලම්බ දුර d ඍණ x. මෙතන බලන්න වරහන් ඉවත් කරනවා වැදගත් දෙයක් එනවා f වතාවක් d ඍණ fx. ධන fx ට කැපිලා ගිහිල්ලා ඒ කීම දෙන්නේ ළමයි. හරි. බල යුග්මේ ගුරුණේ b ලක්ෂ්‍ය වටා එන්නේ වාමාවර්ත පැත්තට fd. ඒ ලක්ෂ්‍ය වටා ගත්තත් ඔය බල යුග්මේ ගුරුණේ fdමයි එන්නේ. ඉතින් ඔයගොල්ලෝ නිකන් පේන එකම අගය තමයි එතන ආවේ. අර කලින් අවස්ථාවේ වෙනස් වුණානේ. ගුරුණ ගන්න ලක්ෂ්‍ය තැනින් තැනට වෙනස් වෙද්දි බල ගුරුණ අගයන් වෙනස් වුණා. හැබැයි මේ බල යුග්මයක් තියෙන බල පද්ධතියක ළමයි මොන ලක්ෂ්‍ය වටා ගුරුණ ගත්තත් එකම උත්තරයක් එන්නේ. C ලක්ෂ්‍ය වටා තරම් බලන්න. හරි C ලක්ෂ්‍ය වටා ගුරුණ ගත්තොත් හරි මේ බලෙන් එන්නේ නැහැ. ලම්බ දුර බිඳුවයි මේ බලෙන් එනවා f වරක් ලම්බ දුර d නේ. හරි කෙලින්ම f වරක් වාමාවර්ත පැත්ත තමයි කරුවානේ d. ඒත් බලන්න fdමයි එන්නේ. ඒ ලක්ෂ්‍යයක් වටා ගුරුණ නම් බලන්න වෙයි. හරි to d වාමාවර්තය වදන කියලා ගත්තොත් මම මෙතන ඉඳන් මේ දුර දාගන්නම්කො y කියලා. හරි මට දැන් කියන්න එතකොට කෙලින්ම මේ f බලෙන් වාමාවර්තමයි එන්නේ නේ. මොකද d වටා වාමාවර්තව කරගවන්නේ f වතාවක් ලම්බ දුර කියන්නේ d ධන y. d ධන y. ඊට පස්සේ මොකද බලන්න මේ f බලෙන් ළමයි මෙහාට කරගවන්නේ නේද? දැන් එහෙම දණ්ඩ දිනනවා නම් දණ්ඩක් හිතන්නකො මේකෙන් මෙහාට කරගවන්න හදනවා. මේ බලෙන් ළමයි අනිත් පැත්තට. ඒක දින එතකොට නේ. දක්ෂිණාවර්තව කරගවද්දී f වතාවක් x.
f වතාවක් y නේ. f වතාවක් y. දැන් උතරත් නිකන් බලන්න සුළු කරාම වර්ණන ඉවත් කරන්න fd ධන fy ඍණ fy. මොකද වෙන්නේ? මේ දෙන කැපිලා ගිහිල්ලා fd මයි එන්නේ. අන්න ළමයි වැදගත්ම දෙයක්. බල යුග්මයක් තියෙන බල පද්ධතියක. හරි බල යුග්මයක් තියෙන බල පද්ධතියක ඕගොල්ලෝ මොන ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තත් එකම උත්තරේ එන්නේ. එහෙනම් ළමයි මතක තියාගන්න බල යුග්මයක් පවතින බල පද්ධතියක ගූර්ණ ගද්දී එක් බලයක විශාලත්වය වැඩි කරා නම් හරි බල දෙක අතර තියෙන ලම්බ දුර. බල යුග්මයක ගූර්ණ ගද්දී එක් බලයක විශාලත්වය ගුණ කරන්න දෙන්නේ බල දෙක අතර තියෙන ලම්බ දුරින්. බල යුග්මයක් තියෙන බල පද්ධතියක සංප්‍රයුක්ත බලය බිඳුවයි. සංප්‍රයුක්තයක් එකකින් නැහැ. සංප්‍රයුක්ත බලය බිඳුවයි. මොකද මෙහාට 10යි මෙහාට 10යි බිඳුවයි. හැබැයි බල යුග්මයක් තියෙද්දී බල ගූර්ණයක් තියෙනවා. මොන ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තත් එකම උත්තරේ ඉතින් මෙතන මීටර 2යි නම් පරතරය F නිව්ටන් 10 නම් මීටර 2යි 10 වරක් 2 නිව්ටන් මීටර 20ක ගූර්ණයක් තමයි ඇති වෙන්නේ. හරි බල යුග්මයක් තියෙන බල පද්ධතියක මොන ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තත් එකම උත්තරේ එන්නේ. හරි ගූර්ණ ගමන ලක්ෂ්‍ය වෙනස් වුණා කියලා උත්තර වෙනස් වෙන්නේ නැහැ මේ බල ගූර්ණ වල අගයන්. බල යුග්මයක් නැති බල පද්ධතියක අපි කලින් ගාන හැදුවනේ. ඒකේ බල යුග්මයක් තිබ්බේ නැහැ නේ. එතකොට එක එක උත්තර එනවා එක එක ලක්ෂ්‍ය වටා ගූර්ණ ගද්දී. හරි බල යුග්මයක් තියෙන බල පද්ධතියක සංප්‍රයුක්ත බලයක් නැහැ. සංප්‍රයුක්ත බලයේ බිඳුව. අනේ මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ වැදගත් වර්ණ වලට එහෙම එනවා. හරි දානවා නිතරම MCQ වලට එහෙම මතක තියාගන්න. හරි ඔළුවට දාගන්න සිද්ධිය. හරි සාමාන්‍ය දේවල්. හොඳයි ඊට පස්සේ ළමයි දැන් බලමු මේ ඒකතල බල පද්ධතියක මේ අපිට දාන්න පුළුවන් වැදගත් මූල ධර්මයක් තියෙනවා. හරි බල පද්ධතියක දාන්න පුළුවන් වැදගත් මූල ධර්මයක් තියෙනවා. අපි ඒකට කියන්නේ ගූර්ණ පිළිබඳ මූල ධර්මය. මොකද්ද? ගූර්ණ පිළිබඳ මූල ධර්මය. හරි දැන් හිතන්නකො මේ වගේ සරල දෙයක් තියෙන්නේ. හරි මේ වගේ මොකක් හරි වස්තුවක් මේ වගේ අපි මේ දින අසව කරපු ලක්ෂ්‍ය කියන්නේ ගූර්ණ කරන ලක්ෂ්‍ය හරි අසව කරන්නම ඕනේ. හරි මේ වස්තුව මත හිතන්න මේ විදිහට අපි කලින් යන්නේ බල ක්‍රියාත්මක වෙනවා. හරි මේ බලයේ ක්‍රියා රේඛාවට ලම්බ දුර d1. ඊට පස්සේ මේක f2 නේ. මේ බලයේ ක්‍රියා රේඛාවට ලම්බ දුර d2. හරි. ওই විදිහට බල ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් හරි මේක f3. මේ බලයේ ක්‍රියා රේඛාවට ලම්බ දුර d3. හරි දැන් මෙන්න මේ O ලක්ෂ්‍ය වටා තමයි අපි ගූර්ණ ගන්නෙ. දැන් O ලක්ෂ්‍ය වටා ළමයි ඔය එක් එක් බල මගින් ඇති කරන සංප්‍රයුක්ත ගූර්ණයක් තියෙනවානේ. ඒක අපිට ලිව්වේ ඉන්නේ. O ලක්ෂ්‍ය වටා අපි දක්ෂිනාවර්ත ගූර්ණ දන කියලා ගමු. හරි. මෙන්න මේ වස්තුව මත මේ ඒකදල බල තුනක් තියෙන බල පද්ධතියක්. ඔය බල සෙට් එකෙන්ම ඇතිවන මුළු ගූර්ණය. හරි. දැන් අපි F1 ගෙන් එන ගූර්ණය ගත්තොත් F1 වතාවක් ලම්බ දුර D1. දක්ෂිනාවර්තින්ද දන. F2 ගෙන් කරකවන්නේ මේ පැත්තනේ. F2 වතාවක් ලම්බ දුර D2. හැබැයි F3 ගෙන් එන ගූර්ණය අනිත් පැත්තනේ එක දින. F3 වතාවක් ලම්බ දුර D3. හරි. ඔන්න සංප්‍රයුක්ත ගූර්ණය. ඔය ටික සුළු කරාම අපිට අගය ගන්න පුළුවන්. ධන උත්තරයක් ආවොත් ඔය පැත්තටමයි සංප්‍රයුක්ත ගූර්ණය, ඍණ උත්තරයක් ආව නම් අනිත් පැත්තට එන්නේ. හරි. එක එක් ගූර්ණ වලින් ඇති කරන දෛශික අයික්‍ය තමයි ගන්න ඕනේ. දැන් මේ බල සෙට් එකේ සංප්‍රයුක්ත බලයක් තියෙනවා ළමයි නේ. ඕනම බල පද්ධතියක් ගත්තොත්, ඕනම දෛශික පද්ධතියක් ගත්තොත් ඒ සෙට් එකේ සංප්‍රයුක්ත බලයක්, සංප්‍රයුක්ත දෛශිකයක් තියෙනවා. මෙන්න මම ලකුණු කරනවා මේ බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය. අපි මෙතනින් ක්‍රියාත්මක වෙනවා කියලා සංප්‍රයුක්ත බලය FR එක. සංප්‍රයුක්ත බලය ගත්තොත් FR එක. හරි. මම ඒක නිකන් කඩියකින් දාන්න. ඇයි? ඇත්තටම බල තුනයි තියෙන්නේ. මේ මම ලකුණු කරන්නේ බල තුනෙන් ඇතිවන මේ සංප්‍රයුක්තය. සංප්‍රයුක්ත බලය හිතන්නකො මෙතනින් ක්‍රියාත්මක වෙනවා කියලා. අන්න එයාගේ ක්‍රියා රේඛාවට ලම්බ දුර D. හරි. දැන් මොකක්ද ළමයි සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ? මේ බල තුන එකතු වෙලා ඇතිවන භෞතික ප්‍රතිඵලයම ඇති කරන්න පුළුවන් තනි බලයනේ. දැන් ගාන හදද්දි මේ තුන් දෙනා සලකන්නේ නැතුව මෙයා සලකලා හදන්නත් පුළුවන්. මොකද මෙයාගෙන් ඇතිවන ප්‍රතිඵලයයි මේ තුන් දෙනා එකතු වෙලා ඇති කරන ප්‍රතිඵලයයි සමානයි. කියන්නේ මේ තුන් දෙනා එකතු වෙලා O ලක්ෂ්‍ය වටා ඇති කරන බල ගූර්ණයම තමයි ළමයි ඒ බල ටිකේ සංප්‍රයුක්ත බලයෙන් O ලක්ෂ්‍ය වටා ඇති කරන ගූර්ණය. ඒ දෙක සමානයි. එහෙනම් මට කියන සංප්‍රයුක්ත බලයෙන් O ලක්ෂ්‍ය වටා ඇතිවන ගූර්ණය මොකක්ද වෙන්නේ? සංප්‍රයුක්ත බලයෙන් O ලක්ෂ්‍ය වටා ඇති කරන ගූර්ණය FR වතාවක් ලම්බ දුර D. මට කියන්න ඔය දෙක මොකද වෙන්නේ? සමාන වෙනවා. ඔන්න ඔකට අපි ළමයි කියනවා ගූර්ණ පිළිබඳ
මූල ධර්මය. ඒ කියන්නේ කිසියම් බල පද්ධතියක යම් ලක්ෂයක් වටා එක් බල මගින් ඇති කරන ගූර්ණවල බීජ ඓක්‍යය සංප්‍රයුක්ත ගූර්ණය සමාන වෙනවා එම බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය මගින් එම ලක්ෂය වටා ඇති කරන ගූර්ණයට. හරි එම බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය මගින් එම ලක්ෂය වටා ඇති කරන ගූර්ණය සමාන වෙනවා එක් බල මගින් එම ලක්ෂය වටා ඇති කරන ගූර්ණවල බීජ ඓක්‍යයට. හරි මෙන්න මේක වැදගත් සම්බන්ධයක් ගණන් වල අපි පාවිච්චි කරනවා. ඕකට අපි කියනවා ගූර්ණ පිළිබඳ මූල ධර්මය කියලා. හරි ගූර්ණ පිළිබඳ මූල ධර්මය. හරි ඕක එහෙම වැදගත් ළමයි. හරි අපි ඕක පාවිච්චි කරලා දැන් ඉස්සරහට ගණන් හදනවා. හරි ඕකෙන් අපි ගණන් කිහිපයක්ම ඉස්සරහට බල ගූර්ණ එක්ක ඊට පස්සේ ගුරුත්ව කේන්ද්‍රයේ පාඩමෙත් අපි ඕක පාවිච්චි කරනවා. මේ මූල ධර්ම ඉතාමත් වැදගත්. ඔය මූල ධර්ම තමයි පාවිච්චි කරලා අපිට පුළුවන් දැන් අර අපි කලින් ගානක් හැදුවා නේද බල පද්ධතියක සංප්‍රයුක්ත බලයයි දිශාවයි හෙව්වනේ. නේ? අපි අර බල පද්ධතියක සංප්‍රයුක්ත බලයේ දිශාවයි හෙව්වේ. අපිට ළමයි ක්‍රියා රේඛාව හොයන්නත් පුළුවන්. ඔන්න ඔය මූල ධර්මේ දාලා. ඒ කියන්නේ ළමයි දැන් අපිට ගාන දෙනවනේ මේ බලය මෙතනින් ක්‍රියාත්මකයි. මේ බලය මෙතනින් ක්‍රියාත්මකයි. මේ බලය මෙතනින් ක්‍රියාත්මකයි. මේ දුරවල් ටිකක් දෙනවා. දීලා මේකේ සංප්‍රයුක්ත බලය අපිට හෙව්වේ හැකි. බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය හෙව්වේ හැකි. සංප්‍රයුක්ත බලයේ විශාලත්වය. සහ දිශාව හොයන්නත් පුළුවන්. අර ටෑන් නැලප දාලා හෙව්වේ අන්තිමට. හැබැයි ළමයි ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ මේක මෙතනින්ද? මෙතනින්ද? මෙහෙන්ද? මෙහෙන්ද? නේ? දැන් දිශාව විතරක් අංශක 30ක් ආවා කියලා නිකමට අංශක 30ක් ආවත් මෙහෙන් අංශක 30කින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මෙහෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මෙහෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හරි දිශාව අංශක 30කින් ආනතයි. හරි සංප්‍රයුක්ත දිශාව අංශක 30කින් ආනතයි. හරි අපි අර බල පද්ධතියේ සංප්‍රයුක්තනේ පරි අක්ෂය ඔස්සේ සහ x අක්ෂය ඔස්සේ විභේදනය කරලා සංප්‍රයුක්තේ ගත්තනේ විශාලත්වනේ. බල පද්ධතියක සංප්‍රයුක්තේ හොයන්න පුළුවන්. සහ මෙතන කෝණය හොයන්නත් පුළුවන් අන්තිමට. නේ විභේදනය කරන් ගියා x සහ y අක්ෂ ඔස්සේ. ඇත්තටම දැන් මේ අංශක 30ක් කියලා ආවත් ළමයි විශාලත්වෙත් එනවා. හරි. ඔය දෙක හෙව්වේ හැකි. විශාලත්වයේ දිශාවයි හෙව්වට ක්‍රියා රේඛාව. ඒ කියන්නේ මේක ඇත්තටම මෙතනින්ද ක්‍රියාත්මක. මෙහෙන්ද ක්‍රියාත්මක. අංශක 30කින් ආන්තයි තමයි. අර ඇත්තටම ක්‍රියාත්මක වන තැන මෙන්න මේ D. මෙන්න මේ D අපිට හොයන්න මෙන්න මේ F1 D1 F2 D2 F3 D3 FR උත් දන්නවා නම් මේව ආදේශ කරලා කාව හෙව්වේ හැකිද? D අගේ හොයන්න පුළුවන්. ඔන්න ඔය මූල ධර්ම දාලා අපි බල පද්ධතියක සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වන තැන මේ අර සිම්පල් D හෙව්වනම් හරි. ඒක හොයද්දී ඔක පාවිච්චි කරනවා. හරි. බල පද්ධතියක සංප්‍රයුක්ත බලයේ ක්‍රියාත්මක වන තැන ක්‍රියා රේඛාව නේ හොයන්න අපි ගූර්ණ පිළිබඳ මූල ධර්මය ළමයි පාවිච්චි කරනවා. ගූර්ණ පිළිබඳ මූල ධර්මය පාවිච්චි කරනවා. හරි. ළමයි මේකේ පොඩි ගණන් තියෙනවා කීපයක්. බල යුග්මත් එක්ක ටියුට් එකේ හරි. මේ ප්‍රශ්නාංක 20. පහත බල පද්ධතිය බල යුග්මයකට ඌඩණය වන බව පෙන්වා යුග්මයේ ගූර්ණය සොයන්නලු. හරි. මෙතන ළමයි බල යුග්මයකට මේක පෙන්වන්න පුළුවන් ඌඩණය වෙනවා කියලා. ඊයේ කොහොමද තියෙන්නේ මේකේ? දැන් මේ මොකක් හරි වස්තුවක් මත ක්‍රියාත්මක වන බල A B. හරිද? මෙතනින් ක්‍රියාත්මකයි නිව්ටන් 7යි. හරි. මෙතනින් ක්‍රියාත්මකයි නිව්ටන් 2යි. මෙතනින් ක්‍රියාත්මකයි නිව්ටන් 5යි. බල තුනක් තිබ්බට මේක බල යුග්මයකට ළමයි ඕනනේ වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. මෙතන පරතරය මීටර 3. මීටර 1යි මෙතන පරතරය මීටර 3යි නේ. අර නිකන් අපිට බල දෙකක් අරන් බලන්න දැන් මේ 7යි මේ දෙකේ සම්ප්‍රයුක්ත ගත්තොත් මොකද වෙන්නේ? මේ පැත්තට 7යි මේ පැත්තට 2යි. ඔය දෙක වෙනුවට ළමයි අපිට තනි බලයක් දෙන්න බෑ නේද මේ වගේ දැනකින්. හරි. අපි දන්නේ නැහැ කොහෙන් හරි තැනකින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි දන්නා මොන පැත්තටද. 7න් මේ දෙක අඩු වුණාම අර නිකන් හිතන්නකෝ මේ පැත්තට නිව්ටන් කීයක් ඉන්නවද? 5ක් ඉන්නවා. මේකම හිතන්නකෝ. මේ 7න් මේ දෙක අඩු වුණාම විශාලත්වයෙන් කියන්නේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි සමාන්තරයිනේ. අර මේ 7න් මේ දෙක අඩු වුණාම මේ පැත්තට 5ක් නේ ඉන්නේ. දැන් මේ 5යි මේ 5යි මොකද වෙන්නේ? විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි එකම රේඛාවක තියෙන්න බෑ. අර එකම රේඛාවක තිබ්බොත් මොකද වෙන්නේ? අර එකම රේඛාවක තිබ්බොත් ළමයි මට කියන්න ගූර්ණයක් එනවද? හරි නිව්ටන් 5යි එකම රේඛාවක තිබ්බොත් බල ගූර්ණ බිඳුවයි. නේද? මෙතනින් ගූර්ණ ගත්තාම මේ කිසියම් ලක්ෂයක් වටා හරි ලම්බ දුරක් නෑනේ බල දෙක අතර. හරි ගූර්ණ බිඳුවයි. මොකද කෙලින්ම මෙතන උනන් D නම් හරි මේ නිව්ටන් 5න් යනවා මේ පැත්තට පස්සරක් D මේ නිව්ටන් 5න් උත් මේ පැත්තට පස්සරක් D. මේ දෙක කැපිලා ගියාම බිඳුවක් එනවා. එකම රේඛාවක තියෙන්න බෑ. හරි බල යුග්මයක් ගද්දී
බල දෙක විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි එකම රේඛාවක වෙන්න බෑ. සමාන්තර වෙන්න ඕනේ. දැන් එළින්ම ඔයගොල්ලන්ට පේනවා මේ පහයි අපි ගත්තොත් බල යුග්මයක් තියෙනවා. ඉතින් මේකෙන් ඇතිවන ගූර්ණය අද්දි ළමයි දැන් මෙතන මේ පහ සලකලා හදන්න ඕනේ නැහැ. මොකද කරන්න තියෙන්නේ? හරි කිසියම් ලක්ෂයක් වටා ගූර්ණ ගන්න. අපි දන්නවා මේක බල යුග්මයකට උන්නේ වෙනවනේ දැන්. එහෙනම් මොන ලක්ෂය වටා ගූර්ණ ගත්තත් එකම උත්තරේ එන්නේ නේ. හරි මොන ලක්ෂය වටා ගූර්ණ ගත්තත් එකම උත්තරේ එන්නේ. දැන් ඔන්න අරන් බලන්නකො. හරි නිකන් A ලක්ෂය වටා ගූර්ණ අරන් බලන්න. හරි A ලක්ෂය වටා ගූර්ණ අරන් බලන්න. හරි මේ නිව්ටන් හතෙන් එන්නේ නැහැ. හරි මේ නිව්ටන් කීයද? දෙකෙන්. මේ නිව්ටන් දෙකෙන් එනවා දෙවරක් 1 2යි. මේ නිව්ටන් පහෙන් එනවා 5 වරක් 3යි 1යි 4යි නේ. 5 වරක් 4 20යි. 20යි 2යි 22යි නිව්ටන් මීටර. නිව්ටන් මීටර 22ක් ඉන්නේ. හරි. තේරුණාද? ඊට පස්සේ ඕනනම් B ලක්ෂයටත් ඔන්න අරන් බලන්නකො නේ. B ලක්ෂයටත් අරන් බැලුවොත් හරි. B ලක්ෂයට අරන් බැලුවත් මොකද වෙන්නේ? ලම්බ දුර මෙතන 4 වරක් 7 නේ. 7 වරක් 4. හරි. දක්ෂිණාවර්තයි 4 වරක් 4 28යි. දෙවරක් 3 ඒක වාමාවර්තින්දා ඍණ දෙවරක් 3. හරි 4 වරක් 4 28යි. ඍණ දෙවරක් 3 6යි. ඒ නිව්ටන් මීටර කීයද? 22යි. අර බල යුග්මයක් තියනවා ළමයි මොන ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තත් එකම උත්තරේ එන්නේ. දැන් මේක ඔයගලන්ට තේරෙනවා බල යුග්මයකට උන්නේ වෙනවා. හරි ඕනම ලක්ෂයක් වටා ගූර්ණ ගත්තාම එකම උත්තරයක් එනවා නම් බල ගූර්ණේ ළමයි ඒ බල පද්ධතිය මුලින් බල 5ක් තිබ්බත් අවුලක් නැහැ. අපිට සුළු කරන් ගිහිල්ලා පෙන්වන්න පුළුවන් අවසාන වශයෙන් විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකකට මේක තුල්ලයි කියලා. මම මෙතන 2යි 7යි අර 5ක් වෙනවනේ මේ පැත්තට. ඒ 5යි මේ 5යි හරි විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එකම රේඛාවක් නෙමෙයි. ඉතින් බල යුග්මයක් ලෙස අපිට මෙයාව ගන්න පුළුවන්. ඒකයි මොන ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තත් මෙතන ගත්තත් කොහෙ ගත්තත් බල යුග්මයක ගූර්ණය එකම උත්තරයක් එන්නේ. හරි ඒක හොඳට මතක තියාගන්න. හොඳයි. දැන් අපිට මේකේ තමයි තව පොඩි කොටසයි තියෙන්නේ මේ සමාන්තර බල දෙක සම්ප්‍රයුක්තේ ක්‍රියා රේඛාව කොහෙන්ද යන්නේ කියලා හොයන්න තියෙනවා. ගූර්ණ පිළිබඳ මූල ධර්මයේ දාලා. හරි. මේකේ පළවෙනි අවස්ථාව වශයෙන් ගමු ළමයි මේ බල දෙක එකම දිශාවට තියෙද්දි බලමු මොකද වෙන්නේ කියලා. හරි. මේක F1 බලය, මේක මොකක් හරි F2 බලය. හරි. බල දෙක අතර මෙතන පරතරයක් අපිට දෙන්න පුළුවන් D නේ. හරි පැහැදිලිද? එහෙනම් මෙතන ඔන්න හරි A ලක්ෂයක් දාගමු. මෙතන ඔන්න B ලක්ෂනේ. හරි. දැන් අපෙන් අහනවා ළමයි මේ සමාන්තර බල දෙකක් තියෙනවා. ඉහළටම එකම පැත්තට F1 F2 මේ බල දෙකේ සම්ප්‍රයුක්ත බලය. FR එක මුලින්ම අහනවා බල දෙකේ සම්ප්‍රයුක්ත බලය. FR කීයද? දෙන්නම ඉහළට ඉඳලානේ කෙලින්ම එකතු කරන්න. F1 දාන F2. F1 දාන F2. හරි මේක නිව්ටන්. හිතන්නකෝ. අපි ගමු නිව්ටන් 10යි. හරි මේ බලය නිව්ටන් 20යි. හරි බල දෙක අතර ලම්බ දුර සෙන්ටිමීටර් 15යි. එතකොට සම්ප්‍රයුක්ත බලය කියන්නේ ඉහළටමයි එන්නේ නේ. හරි මේ බල දෙකේ සම්ප්‍රයුක්ත බලය ඉහළට තියෙන්නේ. මෙහාට 10යි මෙහාට 20යි කියන්නේ 10යි 20යි එකම පැත්තට නිකම් එකතු කරන්න පුළුවන් එකම දිශාවට දීදී නේ. ඒ සම්ප්‍රයුක්ත බලය නිව්ටන් එන්නේ 30යි. ඊට පස්සේ අහනවා තමයි දිශාව. සම්ප්‍රයුක්ත බලයේ දිශාව සිරස්ස ඉහළට. හරි විශාලත්වයත් හරි දිශාවත් හරි. ඊට පස්සේ ළමයි අහනවා දැන් බලයක තියෙනවා ලක්ෂණ තුනක්. විශාලත්වයේ තියෙනවා දිශාව තියෙනවා ඊට පස්සේ ක්‍රියා කරන තැන දැන් මේ බලය නම් මෙතනින් ක්‍රියාත්මක වෙන්නේ. විශාලත්වය 10යි දිශාව ඉහළට මෙන්න මෙතනින් ක්‍රියාත්මකයි. මේ බලෙත් මෙතනින් ක්‍රියාත්මක B ලක්ෂයෙන් විශාලත්වය 20යි නිව්ටන් ඉහළට මෙතනින් තමයි ක්‍රියාත්මක. මේ සම්ප්‍රයුක්ත බලය ළමයි දැන් ක්‍රියාත්මක වන තැනක් තියෙනවානේ. කියන්නේ මේ බල දෙකෙන් ඇතිවන භෞතික ප්‍රතිබලයෙන් ඇති කරන්න පුළුවන් තනි බලය. හරි එයාගේ විශාලත්වයක් දන්නවා දිශාවක් දන්නවා. ක්‍රියාත්මක වන තැන කියන්න බෑනේ එකපාරට. අපි හිතමු මෙන්න මේ වගේ තැනකින් ක්‍රියාත්මක වෙනවා. සම්ප්‍රයුක්ත බලය. ලකුණු කරගමු. හරි මෙතන මොන C. ඔතනින් තමයි ළමයි සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියාත්මක වෙන්නේ. FR එක. නිව්ටන් 30යි. දැන් අපි හොයන්න ඕන ළමයි මේ තැන කොතනද හරියටම. ඒ කියන්නේ මෙතන ඉඳන් කොච්චරක් දුරින්ද නැත්නම් මෙතන ඉඳන් කොච්චරක් දුරින්ද නේ. මම මෙතන ඉඳන් දුර මාක් කරගන්න අපේ x කියලා. හරි මෙතන ඉඳන් x දුරින් තමයි සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියාරේඛාව ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දැන් අපි දානවා ළමයි මොකද්ද? ගූර්ණ පිළිබඳ මූල ධර්මය. මෙන්න මේ x හොයන්න තියෙන්නේ නේ. හරි. අපි කිසියම් ලක්ෂයක් වඩා ගූර්ණ ගමු. මම a ලක්ෂය සැලකුවොත් a ලක්ෂය සලකා එක් බල වගින් a ලක්ෂය වටා ඇති කරන ගූර්ණවල වීජයයික්කේ සමාන කරන්න පුළුවන් නේ. මේ බල දෙකේ සම්ප්‍රයුක්ත බලයෙන් a ලක්ෂය වටා ඇති කරන ගූර්ණය. හරි මම මේ පැත්තට ගූර්ණ ගන්නම්. හරි. හරි. a ලක්ෂය වටා හරි මම කියන සම්ප්‍රයුක්ත බලයෙන් ඇති කරන ගූර්ණය කීයද? fr වතාවක් ලම්බ දුර x. ඔක සමාන කරන්න එක් බල වගින් ඇති කරන ගූර්ණ. හරි.
F2 ගෙන් එන කූරනේ F2 වතාවක් අර මෙන්න මේ දුර ලම්බ දුරනේ. හරි D ඍණ x නේ D ඍණ x. හරි බලන්න D ඍණ x. ඊට පස්සේ F1 ගෙන් යන ළම A ලක්ෂ වටා කූරන ගද්දි F1 ගේ කූරණයක් එන්නේ නැහැ නේ. මොකද ලම්බ දුර බිඳුවයිනේ මෙතන. හරි මේ ලක්ෂ වටා ගත්තොත් F1 ගේ කූරණයක් එන්නේ නැහැ. ඒ කියන්නේ F1 ගෙන් එන කූරණේ බිඳුවයි F1 වතාවක් ලම්බ දුර නැහැ බිඳුවයි. ඒ කියන්නේ මේ බල දෙකෙන් A ලක්ෂ වටා ඇති කරන කූර්ණවල වීජයයි කියන්නේ මේ ලිව්වේ. ඕක සමාන වෙන්න ඕනේ නේද? මේ බල පද්ධතියේ සංප්‍රයුක්ත බලයෙන් A ලක්ෂ වටා ඇති කරන කූර්ණයේ ඉතින් මේ බල දෙකෙන් ඇති කරන භෞතික ප්‍රතිඵලයම තමයි මේ බල දෙන්නගේ සංප්‍රයුක්ත බලයෙන්ත් ඇති කරන්නේ. කූර්ණ පිළිබඳ මූල ධර්මය. කලින් ඉගෙන ගත්ත එක. උතරින් දැන් ළමයි ඕගොල්ලන්ට හරි FR කීයද? මොන මෙතන සංකේතය. අපිට බලන්න x නේ. හරි x උක්ත කරොත් මොකක්ද එන්නේ? x සමානයි මෙතන F2 වතාවක් D ඍණ අනේ මෙතන වරහන් ඉවත් කරන්න වෙනවා නේ. හරි F2 වතාවක් D ඍණ F2 වතාවක් x. හරි ඔහොම එන්නේ මෙතන FR වතාවක් x. හරි. ඔතනින් ඔයගොල්ලන්ට මේ හොයාගන්න පුළුවන් x වලගේ. x වලගේ හොයාගන්න පුළුවන්. හරි x උක්ත කරගන්න දෙන්නේ. පැහැදිලිද? ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් ඔය අපිට අගයන් ආදේශ කරලා ගන්නත් පුළුවන් නේ. හරි උතර මම අගයන් ආදේශ කරොත් බලන්න මොකක්ද දෙන්නේ කියලා. x වල අගයන හොයන්න ඕනේ. fr නම් කීයද නිව්ටන් 30යි. මේ 30 වරක් x සෙන්ටිමීටර දැම්මම කමන්නේ. f2 කීයද? 20යි. සෙන්ටිමීටර. මෙතන d කීයද? 20 නිව්ටන් සෙන්ටිමීටර 15යි x නේ හොයන්න ඕනේ. මෙතන ඔයගොල්ලන්ට ගම් බිඳුව ඕන කපන්න පුළුවන් නේ. 3x සමානයි දෙවරක්. දෙපැත්තේ බිඳු දෙක කපන්න. දෙවරක් 15 ඍණ x. වරහන් ඉවත් කරොත් මම මේ පැත්තේ ලියන්නම් 3x සමානයි දෙවරක් 15 නම් 30යි. දෙවරක් ඍණ x ඍණ 2x. ඍණ 2x මෙහාට ආවම ධන 2x. හරි ඒක 30යි නේ. මෙතනින් එනවා 5x සමානයි 30යි x සමානයි කීයද? සෙන්ටිමීටර. හරිද? එතන කොට බලන්න හරිද සුළු කිරීම. මම d දුන්නේ d කියලා දුන්නේ මෙන්න මේ පරතරය. හරි. d කියලා දුන්නේ මේ සෙන්ටිමීටර 15. මෙතන ඉඳන් දුර x නේ. මෙතන ඉඳන් දුර d ඍණ x. හරි. අපි දැන් ගූර්ණ ගන්නේ අපි එතන කොට වෙනස් වුණානේ c a ලක්ෂ වටාට ගූර්ණ ගන්න මම මෙන්න මෙතන ලියන්න ඕනේ d නේ. ඔව් a ලක්ෂ වටා ගූර්ණ ගත්තී දැන් මෙයාගෙන් ගූර්ණේ එන්නේ නැහැ. f1 වතාවක් ලම්බ දුර බිඳුවයි. ඔව් මෙන්න මෙතන f2 වතාවක් d ඍණ x නෙමෙයි ඈ. හරි f2 වතාවක් ලම්බ දුර කීයද? හෙලින්ම d ඈ. එන්න එතන පොඩි කරදීමක් වුණා. හරි. එතකොට මෙතන ධන මේ බලෙන් එන්නේ නැහැ ගූර්ණයක්. හරි මම මේ ලියලා තියෙන්නේ දැන් එක් බල මගින් ළමයි මේ a ලක්ෂ වටා ගූර්ණ ගත්ත මෙතන පොඩි කරදීමක් උනේ c වටා මෙතන මම ගූර්ණ ලිව්වේ ඒකයි. a ලක්ෂ වටා ගූර්ණ ගත්තී f1 ගෙන් ගූර්ණයක් එන්නේ නැහැ බිඳුවයි ලම්බ දුර. f2 ගෙන් එන ගූර්ණ කීයද? හරි 20 වරක් d ඈ. හරි 20 වරක් d. හරි ඔතනින් ඕගොල්ලන් නිකන් ඕනනම් x සමානයි කීය දෙන්නේ මෙතන f2 වතාවක් d බෙදීම fr. හරි fr මොනේ fr කියලා එන්නේ සංකේත වලින්ම ගත්තා. හරි fr කියන්නේ මොකද්ද? f1 දාන f2 නේ. හරි මෙතන ඕනනම් fr වෙනකොට දැම්ම හැකිනේ. f1 දාන f2. f1 දාන මේක තමයි කෙටි ක්‍රමයකුත් තියෙනවා ඒකත් කියන්න හදන්නේ. හරි x සමානයි f2 වතාවක් d බෙදීම f1 දාන f2. හරි. දැන් උතන අගයන් දාලා බලන්න ඕන. හරි මෙතන අගයන් දැම්මොත් fr නම් කීයද? මම මේක ආදේශ කරන්න fr මේකටම fr නිව්ටන් 30යි නේ. වතාවක් x සමානයි f2 කීයද? නිව්ටන් 20 වතාවක් d කීයද? d සෙන්ටිමීටර 15යි නේ. දුරවල් කොට හරියට දාන්නේ නැහැ ලක්ෂ පටලවාගත්තොත් කර දෙනවා. ඒතකොට මෙතන x සමානයි හරි කී දෙන්නේ? x වලට එන්නේ මෙතන 20 වරක් 15 300යි. 300 බෙදීම 30. සෙන්ටිමීටර 10යි. සෙන්ටිමීටර 10යි. අන්න. එතකොට ළමයි මේ පරතරයේ කීයද? සෙන්ටිමීටර 10යි. අන්න. ඒ කියන්නේ මේ බල දෙකේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ a වල ඉඳන් සෙන්ටිමීටර 10ක් මෙහෙ. අන්න දැන් අපිට නිශ්චිතවම ක්‍රියා රේඛාව යන තැන කිව්වේ හැකි. එහෙනම් මේ පැත්තේ ඉඳන් පරතරය කීයද? සෙන්ටිමීටර මෙතන 10ක් આવුවොත් මේක 5ක් වෙන්න ඕනේ. හරි මතක තියාගන්න ළමයි සාමාන්‍යයෙන් විශාලත්වය වැඩි බලයේ පැත්තට නේද සම්ප්‍රයුක්තය ගොඩක් නැඹුරු වෙන්නේ. ඔව්. දෛශිකවලත් අපි ගත්තානේ මතකනේ. දැන් මේ සම්ප්‍රයුක්ත බලය ගොඩක් ආසන්න වෙන්නේ ළමයි විශාලත්වය වැඩි පැත්තට. මෙහා විශාලත්වය වැඩිනේ 20. මෙහා අඩුයි. ඉතින් මේ සම්ප්‍රයුක්තය ගොඩක් මේ පැත්තට ආසන්නයි. මතක තියාගන්න ওই කෙටි ක්‍රමයක් ළමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒ වගේ වෙලාවක අපි කරන්නේ එකපාරම ගන්නත් පුළුවන් කෙටි ක්‍රමේ. මේවා බහුවර්ණ වලට වැදගත්. හරි මෙතන කෙටි ක්‍රමයක් හදා ගන්න පුළුවන්. දැන් අපිට පොඩ්ඩක් ඔලුවට වැටෙන්න ඕනේ සම්ප්‍රයුක්ත බලය ගොඩක් ආසන්න වෙන්නේ විශාලත්වයේ වැඩි බලයට. හරි? දැන් මේ වගේ බල දෙකක් දුන්නාම
සම්ප්‍රයුක්ත බලයේ ගොඩක් ආසන්න වෙන්නේ විශාලත්වයේ වැඩි බලයට. හරි එකම දිශාවට ක්‍රියාත්මක බල දෙකක් තියෙන්නේ. දැන් ඔය දෙකේ සම්ප්‍රයුක්තයේ මෙන්න මේ විශාල බලයේ පැත්තට ආසන්න වෙනවා. ඇත්තටම යන තැන සම්ප්‍රයුක්ත බලය. එතකොට මෙන්න මේ දුර්වල දෙක අතර අනුපාතය. හරි මේ දුර්වල දෙක අතර අනුපාතය xy. මේ දුර්වල දෙක අතර අනුපාතය මතක තියාගන්න ළමයි මෙන්න මේ බල අතර අනුපාතයට සමානුපාතික වෙනවා. හැබැයි ටිකක් මාරු කරලා ලියන්න ඕනේ. දැන් විශාලත්වයේ වැඩි බලයටනේ අඩු දුර එන්නේ නේ. විශාලත්වයේ අඩු බලයට තමයි වැඩි දුරක් සෙට් වෙන්නේ. හරි. එතකොට නිකන් මෙතන ඔයගොල්ලෝ මතක තියාගන්න x අනු y ලියද්දී මේ බල දෙක මාරු කරලා ලියුවා නම් හරිනේ. x අනු y ලියද්දී 20 අනු 10 ලියුවා නම් හරි. මේ දුර වේදීම මේ දුර සමානයි මේ අගේ වේදීම මේ අගේ. මොකද හේතුව නැත්නම් ඔයගොල්ලෝ මෙතන 10 අනු 20 ලිව්වොත් ඔයගොල්ලන්ට උත්තරේ මාරු වෙලා ඉන්නේ හින්දා තමයි ඔය ලියන්න ඕනේ. ඒ උතරින් නිකන් ඔයගොල්ලන්ට බැලුව හැකි x අනු y 2 අනු 1යි කියලා එනවා. ඒ කියන්නේ x බෙදීම y 2 බෙදීම 1යි. ඒ කියන්නේ මේ සම්ප්‍රයුක්තයේ ක්‍රියාත්මක වන තැන ළමයි මොකද වෙන්නේ? මේ බල දෙක අතර අනුපාතයට තමයි බෙදෙන්නේ. හරි බල දෙක එකම දිශාවට ක්‍රියාත්මක වෙන අවස්ථාවක සමාන්තර බල දෙකක්. ඒ බල දෙකේ සම්ප්‍රයුක්තයේ ක්‍රියාත්මක වන තැන. දැන් අපිට මෙතන කරතරේ ළමයි දෙන්නේ මෙහෙම. ගානක් දුන්නාම ගෙලින්ම මේකයි කෙටි ක්‍රමය. මෙතන සෙන්ටිමීටර 15 නම් ඔයගොල්ලෝ ගෙලින්ම මේ සෙන්ටිමීටර 15 බෙදන්න ළමයි බල දෙකේ විශාලත්ව අතර අනුපාතයට. එහෙම හිතන්නකෝ. 20යි 10යි ගත්තොත් අනුපාතේ 2:1යි නේ. මේ සෙන්ටිමීටර 15 බෙදන්න 2:1ට. එතකොට එකක් කියනවා සෙන්ටිමීටර 10ක් අනිත් එක කියනවනේ සෙන්ටිමීටර 5යි. ටක් ගාලා මේ බල දෙකේ විශාලත්ව මම බහුවන් වලට නෙන්නේ. හරි. කෙලින්ම අපෙන් අහනවා මේ බල දෙකේ සම්ප්‍රයුක්ත විශාලත්වයේ 20යි 10යි 30යි ඉහළට ක්‍රියාත්මක වෙන්නේ සහ කොතනින්ද ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒකනේ අහන්නේ ක්‍රියා රේඛාව කොතනින්ද යන්නේ. ටක් ගාලා කරන්න තියෙන්නේ බල දෙකේ අනුපාතය අරන් මේ බල දෙක අතර තියෙන මුළු පරතරය බල දෙකේ අනුපාතයට බෙදන්න. බෙදුවාම 15 2:1කට බෙදුවාම 10යි 5යි ඉන්නේ. ටක් ගාලා ක්ලික් වෙන්න ඕනේ වැඩි බලයකට තමයි මේක ගොඩක් ආසන්න යන්නේ. එහෙනම් සෙන්ටිමීටර 5 සෙට් වෙන්නේ වැඩි බලයේ ඉඳන්. සෙන්ටිමීටර 5යි. අඩු බලයේ ඉඳන් තමයි වැඩි දුරක් සෙට් වෙන්නේ. සම්ප්‍රයුක්ත ක්‍රියා රේඛාව 10යි. මේක 10යි මේක 5යි. ඒක තමයි කෙටි ක්‍රමය. ටක් ගාලා මම ගානක් ඕනනම් ගානක් දෙන්නම්. හරි ගූර්ණ අරන් ඉන්න ඕනේ නැහැ. හරි ගූර්ණ ගන්නම අවශ්‍ය නැහැ. අනේ ගයි කරනවා මේ වගේ අවස්ථාවක්. හරි මම දෙනවා මෙහෙම. හරි නිව්ටන් 100යි නිව්ටන් 25යි. හරි බල දෙක අතර ලම්බ දුර සෙන්ටිමීටර 20යි. අපෙන් අහනවා සම්ප්‍රයුක්ත කීයද? 100යි 20යි නිව්ටන් 125යි. දිශාව සිරස්ත ඉහළට. සම්ප්‍රයුක්තයේ මම අහනවා මෙන්න මේ බලය නම් කොච්චරක් දුරින්ද ක්‍රියාත්මක වෙන්නේ? A ලක්ෂය නම්. හරි මෙතන ඕනනම් B ලක්ෂය. ඉතින් අපිට කෙලින්ම කිව්ව හැකි සම්ප්‍රයුක්ත කාට දාසන්න? ඈ 100 පැත්තටනේ මෙන්න මෙහෙම යන්න ඕනේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය කීයද? FR 100යි 125යි 125යි නේ 100යි 25යි. මෙන්න මේ දුර අහනවා. A ලක්ෂය නම් සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාවට කොච්චරක් දුරක් තියෙනවද? කෙලින්ම දැන් මුළු වර්ධරයේ බල දෙක අතර සෙන්ටිමීටර 20 නේ. සෙන්ටිමීටර ළමයි 20 බෙදන්න බල දෙක අතර අනුපාතය. බල දෙක අතර අනුපාතය 100/25 කියන්නේ කීයද? 4/1යි නේ. 4/1යි. එතන මේක බෙදන්න ඕන ළමයි 4/1ට. ඒක 20 4/1ට බෙදුවාම මේ අනුපාත වලට බෙදන්න දන්නවනේ. 4යි 1යි 5යි 20 5න් බෙදන්න. 20 5න් බෙදලා පංගු 4ක් දාන්න මෙතනට. නේ 20 5න් බෙදුවාම 4යි 1යි 5න් බෙදුවාම 4යිනේ. 4යි 4ක් සෙන්ටිමීටර 16යි. 4යි 1ක් සෙන්ටිමීටර 4යි. 20 බෙදන්න 4/1ට. එහෙනම් ළමයි වෙන්න ඕනේ විශාල බලයේ ඉඳන් තමයි අඩු දුර සෙට් වෙන්නේ. එහෙනම් මේක සෙන්ටිමීටර 4යි මෙතන පරතරයි. අඩු බලයේ ඉඳන් තමයි වැඩි දුරක් සෙට් වෙන්න ඕනේ. සම්ප්‍රයුක්ත ක්‍රියා රේඛාව. මේක සෙන්ටිමීටර 16යි. හරි. ඒ වගේ පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ ළමයි දැන් මේවල ගොඩක් ලේසි දැන් කෙලිම වෙන්නේ මෙහෙම හදන්නත් පුළුවන් කාට හරි දැන්. නිකන් ගූර්ණ අරන් හදනවා නම් දැන් මේ බහුවර්ණ වලට එද්දී ඔය ක්‍රමෙන් හදන්න. ගූර්ණ ගන්න යන්න එපා බොරුවට. කෙටිකම දාලා හදන්න. නැත්නම් කාට හරි දැන් මේ දුර ඕනනම් x කියලා අරගෙන මේ දුර y කියලා අරගෙන ඕනනම් මේ ලක්ෂ්‍ය වට දැන් ඕන ලක්ෂයක් වටා ගන්න පුළුවන් නේ ගූර්ණ. සහ ගූර්ණ පිළිබඳ මූලධර්මයේ ඕන ලක්ෂයක් වටා දැම්ම හැකිනේ. මම මෙන්න මේ ලක්ෂ්‍ය වටා c ලක්ෂ්‍ය සලකලා ගූර්ණ පිළිබඳ මූලධර්ම දැම්මොත් ඔන්න බලන්න මෙන්න වැඩි c ලක්ෂ්‍ය වටා මම දානවා ගූර්ණ පිළිබඳ මූලධර්මයෙන්. ඉතින් ඔයගොල්ලන්ට පේන්න ඕනේ කෙලින්ම සම්ප්‍රයුක්ත බලෙන් එන ගූර්ණ එතකොට c වටා බිඳුවයි. ඇයි? මොකද සම්ප්‍රයුක්ත බලේ c වටාම යද්දී c වටානේ අපි ගූර්ණ ගන්න ලම්බ දුරක් එන්නේ නැහැ. කෙලින්ම සම්ප්‍රයුක්ත බලෙන් එන ගූර්ණ ළමයි
c වටා බිඳුවයි. ලම්බ දුර බිඳුවයි. හරි. ඊට පස්සේ මේ බලෙන් එන කූර්ණේ 100 වරක් x. දක්ෂිණාවර්තය අපි දන්න කියලා ගමු. 100 වරක් x. හරි. ඊට පස්සේ මේ බලෙන් එන කූර්ණේ ඒක වාමාවර්තයනේ. c ලක්ෂ්‍ය වටා 25 වරක් කීයද? හරි y. හරි. මෙතන මුළු පරතරය සෙන්ටිමීටර 20යි. නැත්නම් කාටද මෙතන මේ y වෙනුවට දාන්න පුළුවන් මොකද්ද? මේ ඔන්න 20 ඍණ x කියලා දාන්නත් පුළුවන් නේ. හරි y දාලා ගන්නත් පුළුවන්. නැත්නම් 20 ඍණ x. දැන් මේ පැත්ත බිඳුවයි මේ පැත්ත 100 වතාවක් x ඍණ 25 වරක් 20 ඍණ x. ඍණ එක කියලා මෙහාට ගත්තාම මෙතන අපිට පොඩි සම්බන්ධයක් තියෙනවා. මේ වගේ වෙලාවක කෙලින්ම කරන්න තියෙන්නේ මොකද්ද? කෙලින්ම සම්ප්‍රයුක්තේ මාක් කරලා ඒක වටා පූර්ණ ගත්තොත් කරන්න තියෙන්නේ එක බලයෙන් මෙන්න මේ බලයෙන් එන කූර්ණ තියෙනවනේ. බල දෙකයි තියෙන්නේ. මේ බලයෙන් මේ ලක්ෂ්‍ය වටා එන කූර්ණේ මේ තියෙන්නේ 100 වරක් x. හරි. නිකන් අර ඒ වගේ සම්බන්ධයක් එනවා. අනිත් බලයෙන් එන කූර්ණේ 25 වරක් 20 ඍණ x. නිකන් ඒ දෙක කෙලින්ම සමාන කරන්න. ඒ දෙක සමාන කරනවා කියන එකේ තේරුම ළමයි මෙන්න මේක. සම්ප්‍රයුක්ත බලයෙන් එන කූර්ණේ බිඳුවක් වෙනවනේ. සම්ප්‍රයුක්ත ක්‍රියා රේඛාව මත ලක්ෂ්‍යයක් වටාම කූර්ණ ගත්තිනේ. ඒකිට මේ පැත්ත බිඳුවක් වෙලා මේක දක්ෂිණාවර්තයක ධන වෙලා මේක වාමාවර්තයක c වටා ඍණ වෙලා ඒක මෙහාට එද්දි ධන වෙලා මේ දෙක නිකන් අර සමාන වීමක් තමයි වෙන්නේ. එහෙම ගන්නත් පුළුවන්. ඉතින් මෙතනින් x එව්වත් සෙන්ටිමීටර අපිට 4ක් කියලා එනවා. නැත්නම් අර කේන්ද්‍ර ක්‍රමයේ දාලා හදන්න. ඊට පස්සේ ළමයි මේ බල දෙක ප්‍රතිවිරුද්ධව තිබ්බොත් මොකද වෙන්නේ බලමු. බල දෙක මේවල ඕන ලක්ෂයක් වටා ගුණ මූලධර්ම දැම්මේ හැකියි. එතකොට ඒ ලක්ෂ්‍ය වටා තමයි ඒ අදාළ ලක්ෂ්‍ය වටා තමයි එක් එක් බල මගින් ගුණවල බීජයික් එක් ගන්නෙ සම්ප්‍රයුක්තයෙන් මේ කූර්ණේ ගන්න. ඒ දෙක සමාන කරන්න තියෙන්නේ. හරි. දැන් බැරිලාකත් අපිට ළමයි බල දෙක ප්‍රතිවිරුද්ධව තිබ්බොත් මෙයා F1 මෙයා F2. හරි. බල දෙක අතර ලම්බ දුර D. මේ බල යුග්මයක් නෑ F1 මේකේ දාන්න නිව්ටන් 20යි මේක නිව්ටන් 10යි. හරි මෙතන පරතරය සෙන්ටිමීටර 15යි. දැන් මේ දෙකේ ළමයි සම්ප්‍රයුක්ත එකක් ගත්තොත් නේ අර උඩට නිව්ටන් 20යි මෙහා පහළට 10යි. ප්‍රතිවිරුද්ධව හින්දා සමාන්තරයි. ලොකු එකකින් පොඩි එක අඩු කරනවා. 20ෙන් 10ක් අඩු කරාම සම්ප්‍රයුක්ත හිටින්නේ කොහටද? ඉහළටනේ. ඉහළට බල දාන්නම් පහළට බල ඍණ. 20ෙන් 10ක් අඩු කරාම කීයද? නිව්ටන් 10ක් ඉන්නවා සම්ප්‍රයුක්ත ඉහළට. දැන් අපි සම්ප්‍රයුක්ත ක්‍රියා කරන තැන මාක් කරගමු කිසියම් තැනක් නේ. ඔය වගේ මාක් කරගන්න. F R එක. නිව්ටන් 10යි නේ. අපි මෙතන ඉඳන් දුර දාගමු x කියලා. හරි. දැන් ඒ ලක්ෂ්‍ය වටා ගුණ ගමු. හරි සම්ප්‍රයුක්ත බලයෙන් ඇති කරන කූර්ණේ. ඒ ලක්ෂ්‍ය සලකලා අපි ගුණ ගමු. සම්ප්‍රයුක්ත බලයෙන් ඇති කරන කූර්ණේ කීයද? FR වතාවක් x. එතකොට මේ බලයෙන් කූර්ණයක් එන්නේ නැහැ. මොකද ඒ වටාම ගද්දි ඕන ලක්ෂයක් වටා කූර්ණ ගන්න මම ඒ වටා ගන්නම්. කැමති ලක්ෂයක් දාගෙන ගන්න ඕනේ. ඊට පස්සේ මේ බලයෙන් එන කූර්ණේ මොකද වෙන්නේ? හරි. එතකොට දැන් අපි ගන්නවා සම්ප්‍රයුක්ත බලයෙන් එන කූර්ණය f වතාවක් කීයද? x නේ. හරි. ඔක සමාන කරන්න මේ බලයෙන් එන කූර්ණය මොකක්ද වෙන්නේ? හරි. මේ බලයෙන් එන කූර්ණය ගත්තොත් f2 වතාවක් ලම්බ දුර d නේ. හරි. ඒක මේ කූර්ණයේ දක්ෂිණාවර්තය. ඒක මෙතන ඍණ ලකුණ දාන්න. අනිවාර්යෙන් ඍණ ලකුණ දැම්ම නම් හරි. දැන් අපි මේ පැත්තට කූර්ණ දාන කියලා ගත්තනේ fr වතාවක් x. ඒක වාමාවර්ත කූර්ණයක්. ඒ ලක්ෂ්‍ය වටා ඇති වෙන. ඔක සමානයි ඒ ලක්ෂ්‍ය වටා දැන් f1 බලෙන් එන කූර්ණය කොහොමද බිඳුවයි? ඇයි ලම්බ දුර බිඳුවයි? ඒ වටා. හරි. f2 ගෙන් එන කූර්ණය දක්ෂිණාවර්තයෙන් ඒක රිවර්ස් ලෙස දාන්න ඕන ඍණ. එක පැත්තකට කූර්ණ දාන කියලා ගත්තොත් අනිත් පැත්තට කූර්ණ ඍණනේ. ඔතනින් ඕගොල්ලන්ට සුළු කරලා බැලුව හැකි fr ට කීයක් මේ x ට කීයක් එනවද කියලානේ. ඔය අගයන් දාලා බලන්නකො. fr නම් 10යි 10 වරක් x. මෙතන ඍණ f2 කීයද? 10යි d කීයද? 15යි. මෙතන හොඳට බලන්න ළමයි මේ x ට එන්නේ ඍණ උත්තරයක් නේ. 10 10න් කියපුවාම ඍණ 15යි කියලා එන්නේ. සෙන්ටිමීටර. x ඍණ උත්තරයක් ආවා කියන්නේ ළමයි ඇත්තටම අපි මේ ලකුණු කරු පැත්තේ නෙමෙයි සම්ප්‍රයුක්ත ක්‍රියා රේඛාව යන්නේ. සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාව මෙහෙන් නෙමෙයි. මේ පැත්තට සෙන්ටිමීටර 10ක් දුරින් නෙමෙයි තියෙන්නේ. මේක ඇත්තටම සම්ප්‍රයුක්ත ක්‍රියා රේඛාව ඒ වල ඉඳන් මේ පැත්තේ සෙන්ටිමීටර 10ක් දුරින් තමයි හිටින්නේ. අන්න ඒක පොඩ්ඩක් දැන් මතක තියාගන්න එනවා. ඇත්තටම සම්ප්‍රයුක්ත බලය මෙන්න මෙහෙන් යන්නේ. ක්‍රියා රේඛාව FR එක. මෙතනින් නෙමෙයි. අපි ඉතින් කොහෙන් හරි මාක් කරගන්න පුළුවන්. ගාන හැදුවට පස්සේ ඍණ උත්තරයක් ආවොත් ඒකේ තේරුම අනිත් පැත්තෙන් තමයි යන්නේ. එහෙනම් ඔක මතක තියාගන්න ළමයි. හරි සමාන්තර බල දෙකක් ප්‍රතිවිරුද්ධව තියෙද්දී සම්ප්‍රයුක්ත ක්‍රියා රේඛාව බල දෙක අතරින් නෙමෙයි යන්නේ බල දෙකට එළියෙන් මොන පැත්තෙන්ද? විශාල බලයේ පැත්තේ. මේ විශාල බලයේ පැත්ත මේ කුඩා බලයේ පැත්තනේ. බල දෙක අතරින් නෙමෙයි සම්ප්‍රයුක්ත ක්‍රියා රේඛාව යන්නේ
විශාල බලයේ පැත්තේ ඊට එළියේ. හරි. ඒ කියන්නේ විශාලත්ව බලයක් තියෙනවනේ මෙතන 20 සහ 10 තියෙන්නේ. ඒ කියන්නේ සමාන්තර බල දෙකක් විශාලත්වයෙන් සමානයි කියලා අපි ගන්නෙ නෑ මෙතන. හරි. හරි මේ සමාන්තර බල දෙකක් වෙන්න ඕනේ. සමාන්තර බල දෙකක්. හරි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධව තියෙද්දී ඒ බල දෙකේ සංප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාව පිහිටන්නේ විශාල බලයට ආසන්නව බලවලට එළියේ. කියන්නේ මේ බල දෙකේ ක්‍රියා රේඛාව වලට එළියේ තමයි සංප්‍රයුක්ත බලයේ මෙතන ඉඳන් මේ පැත්ත සෙන්ටිමීටර 10ක් දුරින් මේ සෙන්ටිමීටර 15ක් නේ. හරි. සෙන්ටිමීටර 15ක් දුරින් තමයි පිහිටන්නේ. පැහැදිලිද? අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මේ දුරම මෙතෙන්ට එනවා කියන්න බෑ. අද මෙතනත් 15යි මෙතනත් 15 ආවා. වෙනස් වෙන්න පුළුවන්. හරි. දැන් අන්න ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන මොනවද මේකේ මම මේ කිව්ව දේවල් ටික. හරි. කිව්ව දේවල් ටික වැදගත්. මොකද්ද? එතකොට දැන් සමාන්තර බල දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වයේ දිශාවයි ගන්න පුළුවන් ටක් ගන්නනේ. හරි බල දෙක ළමයි එකම දිශාවට තිබ්බොත් බල දෙක එකම දිශාවට තිබ්බොත් සංප්‍රයුක්තයක් ඒ පැත්තටමයි සංප්‍රයුක්තයේ විශාලත්වය එන්නේ බල දෙකේ එකතුව. මේ FR එක සහ ඒක ආසන්න වෙනවා විශාල බලයට සහ බල දෙක අතරින් තමයි සංප්‍රයුක්තය හිටින්නේ නේ. හරි මේ බල දෙකේ අනුපාතයට අපිට මේ දුර්වල දෙක සෙට් කරගන්න පුළුවන්. මේ බල දෙක ප්‍රතිවිරුද්ධව තිබ්බොත් F1 F2 හරි F1 විශාලයි F1 2ට වඩා එතකොට තමයි සංප්‍රයුක්තයේ හිටින්නේ බල දෙකට එළියෙන් විශාල බලයේ පැත්තට තමයි කොහොම සංප්‍රයුක්තය හිටින්නේ විශාල බලයේ පැත්තෙන් තමයි සංප්‍රයුක්තය හිටින්නේ සංප්‍රයුක්තය F1 ට F2 නේ හරි අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හොඳයි දැන් අපි පොඩි ළමයි ගානක් බලමු මේ බල ගුණ පිළිබඳ මූල ධර්මයත් එක්ක ක්‍රියා රේඛාව වෙන ගානක්. හරි උතනින් ඊට පස්සේ බල ගුණ කොටස් ටික ඉවර වෙනවා. හොඳයි අපි බලමු ළමයි මෙන්න මේ ගාන ප්‍රශ්නාංක 30. රූපේ දැක්වෙන්නේ වස්තුවක් මත ක්‍රියා කරන බල පද්ධතියක ක්‍රියා රේඛාවන්. ඒ කියන්නේ මේකේ බල ළමයි නිව්ටන් 4 මෙහාට නිව්ටන් 5 මෙහාට නිව්ටන් 10 මෙහාට නිව්ටන් 3 මෙහාට නිව්ටන් 2 නිව්ටන් 3. ඔහොම බල 6ක් ක්‍රියාත්මක වෙනවා. හරි. ඍජුවනාශ්‍රයයක් තියෙන මේ පැත්ත මීටර් 6යි මේ පැත්ත මීටර් 8යි. මේ කෝණය ඇල්ෆා. හරි මෙතන අපිට cos ඇල්ෆා ලියා ගන්න පුළුවන් මේ ඍජු කෝණී ත්‍රිකෝණයෙන් නේ. හරි මෙතන පයිතගරස් දැම්මොත් කර්ණේ මීටර් 10ක් එනවනේ දිගනේ. දිගවල් 8යි 6යි 10 නෙන්නේ. එතකොට cos ඇල්ෆායි sin ඇල්ෆායි ලියුව හැකියි. cos ඇල්ෆා කියන්නේ 8 යට 10 සරල කරාම 4 යට 5යි sin ඇල්ෆා 6 යට කර්ණේ 10යි සරල කරාම 3 යට 5යි. දැන් මේකේ මුලින්ම ළමයි A B C D හා O ලක්ෂ වටා එක එක මේ ලක්ෂ වටා ගූර්ණ අහනවා. එක ලක්ෂයක් වටා විතරක් ගූර්ණ හොයලා පෙන්නන්නම්. හරි දැන් A ලක්ෂය වටා අපි ළමයි ගූර්ණ හොයනවා. A ලක්ෂ වටා ගූර්ණ හොයනවා නම් ඔයගලන්ට කෙලින්ම ළමයි බල තුනක්ම අයින් කරන්න පුළුවන්. දැන් මේ නිව්ටන් 4ෙන් එන්නේ නැහැ. ඒ වටා යන්නේ හින්දා. ඒ හරහා මේ නිව්ටන් 5ෙන් එන්නේත් නැහැ. මේ නිව්ටන් 3ෙන් එන්නේත් නැහැ. ලම්බ දුරවල් බිඳුවයි. ඒ තුන අයින් කරාම තව ඉතුරු වෙන්නේ ළමයි. හරි මෙන්න මේ නිව්ටන් 3ෙන් එනවා. හරි මම දැන් අපි ගත්තොත් දැන් මොන පැත්තට හරි දාගන්න මම වාමාවර්ත බල ගුණ ධන කියලා ගත්තොත් හරිද මෙන්න මේ නිව්ටන් 10න් එනවා මේ නිව්ටන් 10න් ළමයි ගන්න මේක විභේදනය කරගන්නනේ නිව්ටන් 10 ආනතයිනේ මේ පැත්තට ගත්තොත් මොකක්ද වෙන්නේ මේ පැත්තට එනවා 10යි cos ඇල්ෆා මේ පැත්තට එනවා 10යි sin ඇල්ෆා නේ දැන් 10 සලකන්න ඕනේ නැහැ මේ තුන් දෙනා කොහොමවත් එන්නේ නැහැ මේ 10යි cos ඇල්ෆා දිනොත් ගූර්ණයක් එන්නේ නැහැ ඒ හරහා යන්නේ හින්දා කෙලින් වෙන්නේ 10යි මොකෙන්ද 10යි sin ඇල්ෆා වතාවක් වාමවර්තික ධන ඒ පැත්තට ධන ඒ වගේ අත්තේ ලම්බ දුර කීයද 10යි sin ඇල්ෆා වතාවක් ලම්බ දුර 8යි ඊට පස්සේ මේ තුනෙන් එන ගූර්ණේ ඒක අනිත් පැත්තට ඍණනේ මේ පැත්තට කරපුවාම තුන් වරක් ලම්බ දුර කීයද 6යි තුන් වරක් 6යි ඊට මේ නිව්ටන් දෙකෙන් එන්නේ මේ පැත්තටමයි දෙවරක් හරි ලම්බ දුර කීයද 8යි ඔය ටික සුළු කරලා බලන්න මෙතන 10 වරක් sin ඇල්ෆා නම් එන්නේ කීයද 3ට 5යි 3ට 5 වතාවක් 8 මෙතන 6 වරක් 3 18යි මෙතන දෙවරක් 8 16යි හරි මෙතන සුළු කරාම බලන්න කී දෙන්නේ මෙතන 5ට 1යි 10ට 2යි දෙවරක් 3 6යි 6 වරක් 8 48යි 48යි මෙතන දින කීයද 32යිද ඔව් 32ක් දෙන්නේ 34ද 34යිනේ 34යි 48න් 34ක් අඩුනම 14ක් තියෙනවා නිව්ටන් මීටර 14ක් ධන උත්තරයක් දෙන්න යන්නේ මේ බල පද්ධතිය ළමයි A ලක්ෂය වටා ඇති කරන ගූර්ණය නිව්ටන් මීටර 14යි ඔය වගේ ඔයගොල්ලන්ට එක එක ලක්ෂ වටා ගූර්ණ ගන්න එක එක උත්තර එනවා හරි ඊට පස්සේ දැන් අපෙන් අහනවා ළමයි මේකේ ඔය විදිහට B C D O වටා ගූර්ණ ගන්න බල පද්ධතියේ සංප්‍රයුක්ත බලයේ විශාලත්වයයි දිශාවයි සහ ක්‍රියා රේඛාව හොයන්නත් ඕනේ දැක්කද බල පද්ධතියේ විශාලත්වයත් හොයන්න ඕනේ දිශාවත් හොයන්න ඕනේ ඒ දෙක නම් හෙව්වෙන් ටක් ගාලා අපි කෙලින්ම x සහ y අක්ෂ ඔස්සේ මේ විභේදනය කරගමු. මෙයා හරි. මෙයාත් විභේදනය කරොත් මොකක්ද වෙන්නේ? 5යි මේ පැත්තට එනවා cos ඇල්ෆා.
මේ පැත්තට එනවා 5යි sin α. ටක් ගාලා අපිට ගන්න පුළුවන් හරි y අක්ෂය ඔස්සේ. හරි මම ඉහළට ඒව දාන කියලා ගන්නම්කෝ. y අක්ෂය ඔස්සේ ඉහළට තියෙන්නේ මොනවද? 5යි sin α තියෙනවා. 5යි sin α. 3 තියෙන්නේ මේක පහළට ඍණ 3. ඒක හරි. දැන් මේ 5 මේ 10 සලකන්න එපා. මේ විභේදක සංරචක දාගත්තනේ. මෙතනින් එනවා උඩට එකක් කියලා ධන 10යි ඔක්කොම ගන්න ඕනේ sin α. හරි බලන්න. ඉහළට සහ පහළට. ඉහළට එනවා 5යි sin α 10යි sin α. හරි පහළට එනවා 3යි මෙතන එනවා 2ක් මේ දෙකයි. හරි බලන්න. අර ඔය ටික අකලස් සුගන 5යි sin α කියන්නේ 3යට 5 ඍණ 3 10යි sin α කියන්නේ 3යට 5 ඊට අර 2. 5 5 හැපෙනවා මෙතන 3යි. හරි මෙතන ඍණ 3 මෙතන 5ට 1යි 10ට 2යි දෙවරක් 3 කීයද? 6යි 2යි. ඔව් ඍණ 3 තව 3 කැපිලා යනවා 6යි 2යි 8ක් දෙන්නේ. හරි උඩ පැත්තට ඔව්. හරි 8ක්ද බලන්නේ. y අක්ෂයේ පැත්තෙන් 8ක්ද හෝ 4ක් දෙන්නේ. හරි ඍණ 3 එනවා 5යි sin α ධන 10යි ඔය බලන්න මෙතන සුළු කරනවා හරිද 5 කියලා කියන්නේ හරි 3ක් එනවා මෙතන ඍණ 3යි දෙවරක් 3 6යි අතන 2යි 6ක්ද 2ක් දෙන්නේ අපි පහළට ඒවා අපිට ඍණ වෙනවනේ පහළටනේ හරි පොඩ්ඩක් දිශාවන් බලන්න මේක පහළට මේකත් පහළට ඒක මෙතන ඍණ දෙක නෙන්නේ 4යි නේ ඔව් එතන මෙතන බල පද්ධතිය ළමයි ඉහළට එන සම්ප්‍රයුක්ත බලය කීයද නිව්ටන් 4යි y අක්ෂය ඔස්සේ x අක්ෂය ඔස්සේ බලන්න මේ පැත්තට 3ක් තියෙනවා 3යි තව 3යි ඊට පස්සේ මේ පැත්තට 5යි cos α තියෙනවා මේක අනිත් පැත්තට ඉන්න එක රින 10යි cos α කියන එක රින නේ මේ පැත්තට ඒවා ධන කියලා ගත්තේ 3 මේ 4ක් වෙනවානේ 4ක් වෙනවා මම හරිද කියලා ඔක්කොම 4යි 3යි 5යි cos α ඒවා ධන මේ පැත්තට දෙන එක රිනනේ මෙතන ළමයි 3යි 4යි 7යි. මෙතන 5යි cos α කියන්නේ 5 වරක් cos α 4යට 5යි ඍණ 10 වරක් cos α 4යට 5යි. 5ට 5 කැපෙනවා මෙතන 7යි 4යි 11යි මෙතන 5ට 1යි 10ට 2යි. ඍණ 8යි දෙවරක් 4නේ. ඒ පැත්තට එන්නේ කීයද? 11න් 8ක් ගියාම x පැත්ත 3යි එන්නේ නේ. එතන මේ පැත්තට නම් දැන් අපි ළමයි බල පද්ධතිය y අක්ෂය ඔස්සේ එන්නේ අපිට ඉහළට නිව්ටන් 4ක බලයක් මේ පැත්තට එනවා නිව්ටන් 3ක බලයක්. දැන් ඔයගොල්ලෝ ටක් ගාලා ගන්න ලේසියිනේ. සම්ප්‍රයුක්තය ගත්තොත් මෙන්න සම්ප්‍රයුක්තය දැන්. හරි සම්ප්‍රයුක්තේ R. දෙන්න වර්ග කරලා එකතු කරලා ටක් ගාලා වර්ගමූලය ගන්න කී දෙන්නේ? 4යි 3යි වර්ග කරලා වර්ගමූලය ගත්තාම සම්ප්‍රයුක්තේ 5යි නිව්ටන්. හරි සම්ප්‍රයුක්තයත් හරි. සම්ප්‍රයුක්තේ නම යන්න දැන් මේකේ බල පද්ධතියේ සම්ප්‍රයුක්තේ නිව්ටන් 5යි ඒකේ දිශාව තිරසත් එක්ක ඇල්ෆා. දැන් මෙතන ගෙලින්ම ඕගොල්ලන්ට tan ඇල්ෆා ලියුවේ හැකි කීයද? tan α කියන්නේ 4යට 3. 4යට 3යි නේ. tan α. අන්න සම්ප්‍රයුක්ත විශාලත්වයත් හරි දිශාවත් අර කොහොනේ ගන්න පුළුවන් නේ. හරි. දැන් අපෙන් අහනවා ළමයි සම්ප්‍රයුක්ත තව මොකද්ද? ක්‍රියා රේඛාව. මෙයා max වලටත් තියෙනවා. max වලත් මේ පාර්ට් එක තියෙනවා. ෆිසික්ස් වල ඉගෙන ගත්තාම ලේසි. ගූර්ණ පිළිබඳ මූලධර්ම දැන් දාන්න වෙනවා. උන්න දැන් ළමයි අපිට ඕන වෙනවා ගූර්ණ පිළිබඳ මූලධර්ම. දැන් අපි කරන්නේ අපි A ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තා. එක් බල මගින් ඇති කරපු ගූර්ණ කීයද? ඒකත් උනේ A ලක්ෂ්‍ය වටා එක් බල මගින් ඇති කරපු ගූර්ණ කීයද ළමයි අපිට ආවේ? A හරි වාමවර්තව නිව්ටන් මීටර 14යි. දැන් අපි ළමයි බල පද්ධතිය දැන් සම්ප්‍රයුක්ත බලය දන්නවනේ මේ. නිව්ටන් 5යිනේ. අන්න දැන් සම්ප්‍රයුක්ත බලය මම මාක් කරගන්නවා. හරි හිතන්න මෙන්න සම්ප්‍රයුක්ත බලය මාක් කරගමු කිසියම් තැනකින්. හරි. මෙන්න සම්ප්‍රයුක්ත බලය. R එක කීයද? ඒකනේ බල පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය නිව්ටන් 5යි. සහ යා මෙතන ඇල්ෆා දාන්න එපා. මෙතන අපි තාම වෙන කෝණයක් නේ. θ. හරි. මොකද දැන් මේකෙත් ඇල්ෆා කෝණයක් තියෙනවානේ. ඒක θ. හරි. සම්ප්‍රයුක්තයේ දැන් සාධන කෝණේ තිරසත් එක්ක θ. දැන් අපි හොයන්න ඕන ළමයි මේක ක්‍රියාත්මක වෙන්නේ මෙතනින්ද මෙහෙන්ද කොහෙන්ද? හරි. θ කෝණයකින් ආර්තවල නිව්ටන් 5ක සම්ප්‍රයුක්තයක් තමයි තියෙන්නේ. අනේ තැන හරියටම හොයන්න ඕනේ. ඒක තමයි අපි ක්‍රියා රේඛාව හොයනවා කියලා කරන්නේ. දැන් අපි A ලක්ෂ්‍ය වටා නිගූර්ණ ගත්තේ එක් බල මගින්. මම A ලක්ෂ්‍ය නම් හරියටම මෙතෙන්ට දුර x කියලා දාගන්නවා. ඕක තමයි හොයන්න ඕනේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ A ලක්ෂ්‍ය වටා එක් බල මගින් ඇති කරන ගූර්ණවල dj සමාන වෙන්න ඕනේ මේ බල පද්ධතියේ සම්ප්‍රයුක්ත බලයෙන් A ලක්ෂ්‍ය වටා ඇති කරන ගූර්ණයට. ගූර්ණ පිළිබඳ මූලධර්ම. දැන් ආයෙ හොයන්න යන්න ඕනේ නැහැ. එක් බල මගින් A ලක්ෂ්‍ය වටා ඇති වෙන ගූර්ණ අපි හොයාගත්තනේ කලින්. නේ 14යි නිව්ටන් මීටර. ඕක සමාන කරන්න A ලක්ෂ්‍ය වටාම සම්ප්‍රයුක්ත බලයෙන් ඇති කරන ගූර්ණයට. දැන් අපි සම්ප්‍රයුක්ත බලෙත් අපිට විභේදනය කරගන්න පුළුවන් නෙමෙයි. හරි සම්ප්‍රයුක්ත බලේ R
මේ පැත්තට විභේදනය කරොත් r cos θ මේ පැත්තට විභේදනය කරාම r sin θ. දැන් ඒ ලක්ෂ්‍ය වටා සම්ප්‍රයුක්ත බලයෙන් එන ගුණ ගත්තොත් නේ ඒ ලක්ෂ්‍ය වටා සම්ප්‍රයුක්ත බලයෙන් එන ගුණ ගත්තොත් හරිද මට කියන්න r cos θ සංරචකයෙන් නම් ගුණ එන්නේ නැහැ ඒ හරහාම යනවා ලම්බදුර බිඳුව. මොකෙන්ද එන්නේ r sin θ සංරචකයෙන් r sin θ සංරචකේ වතාවක් ලම්බදුර x. ඔන්න තමයි ඒ ලක්ෂ්‍ය වටා සම්ප්‍රයුක්ත බලයෙන් එන ගුණේ. r cos α වලින් එන්නේ නැහැ නේ r cos α වලින් ගත්තොත් r cos θ නේ r cos θ වලින් එන ගුණ බිඳුවක් වෙනවා මොකද ලම්බදුර බිඳුවක් වෙනවා. දැන් මෙතනින් එන උත්තරේ අර එක් එක් බල මගින් නේ බල පද්ධතිය එක් එක් බල මගින් ඒ ලක්ෂ්‍ය වටා ඇති කරපු ගුණ වල බීජයිකයක් අපි ගත්තේ මේ උත්තරේට මෙයා සුළු කරා විනාගේ සමාන වෙන්නේ බෑ නේ ගුණ පිළිබඳ මූල ධර්මයට අනුව ගුණ පිළිබඳ මූල ධර්මයට අනුව දැන් ඔයගොල්ලෝ ලිව්වේ හැන්නේ හරිද r sin θ වතාවක් x ඔක තමයි ඇත්තටම මේ r cos θ වතාවක් බිඳුවක් කියලා නම් මේක බිඳුවක් වෙනින්ද මේක හිටින්නේ කොහොමද ඔන්න ඕක ළමයි සමාන වෙනවා මේ අපි ලිව්වේ ළමයි ඒ ලක්ෂ්‍ය වටා සම්ප්‍රයුක්ත බලෙත් ආනත හින්දා තමයි මම නැත්නම් මෙහෙම ලම්බදුර හොයලා එහෙම දාන්න තිබ්බා x ඇසුරෙන්නේ මේක ඕන ඊට හින්දා එහෙම කරන්න තිබ්බා මේක ඊට නම් මේක ඊටනේ එතකොට මෙතන කෙලින්ම x වතාවක් මේක කර්ණේන හින්දා මේක cos θ මේක sin θ කෙලින්ම x වතාවක් මේ දුර කීයද එහෙම ගත්තත් කමක් නැහැ x වතාවක් sin θ නේ ලම්බදුර ක්‍රියා රේඛාවට සම්ප්‍රයුක්ත බලෙ x වතාවක් sin θ වතාවක් r අරකම තමයි ඉන්නේ පේනවනේ x වතාවක් sin θ වතාවක් r ඒක කොහොම ගත්තත් එකයි සම්ප්‍රයුක්ත බලෙන් ඒ ලක්ෂ්‍ය වටා ඇති කරන ගුණය සමානයි එක් එක් බල වගේ මේ ලක්ෂ්‍ය වටා ඇති කරපු ගුණය අපි දන්නවා 14යි කියලා හොයාගන්න කලින් දැන් අපි r වලගේ 5යි කියලා දන්නවා අන්න sin θ ළමයි tan θ දන්නවනේ tan θ කීයද tan θ කීයද මෙතන සම්මුඛ භාගය 4යි බද්ධ භාගය 3යි එතන කර්ණේ කීයද එන්නේ 5නේ එහෙනම් මට කියන්න මේකෙන් ඕගොල්ලන්ට sin θ ආවේ කීයද සම්මුඛ භාගය 4යි කර්ණේ 5යි අන්න ඒක ගන්න වෙනවනේ හරි sin θ මේකට දාලා ටීකට දාලා tan θ දන්නවා නම් නේ කොහොමද ඕනයක් ඇඳලා සම්මුඛ භාගය බද්ධ භාගය දාලා කර්ණේ ගත්තා 5ක් නෙන්නේ 4යි තමයි පයි දෙකට ස්ථිරයක් වුණාම 5 නෙන්නේ එහෙනම් sin θ කීයද 4ට 5 හරි sin θ එකගේ 4ට 5 වතාවක් x සමානයි 14 යොතනින් ඔයගොල්ලන්ට x උක්ත කරාම හරි 5ට 5කට යනවා. හරි 14 යට 4යි. නේ 14 එතන 4ෙන් බෙදුවාම x එන්නේ කීයද? 3.5 මීටර. ඔන්න ඔක තමයි අපි හොයන්න ඕනේ. එහෙනම් අපිට කිව්ව හැකි මේ බල පද්ධතිය ළමයි මෙන්න සම්ප්‍රයුක්ත බලය නිව්ටන් 5යි නේ. ආනත කෝණෙ මෙතන θ ඕන හොයන්නත් පුළුවන් නේ. ඔයගොල්ලන්ට tan වගෝ හරි නේ. දැන් මෙතන ඕන θ හොයනවා නම් මොකද කරන්න ඕනේ? හරි 4 බෙදීම 3 කීයද? 1.3 මේ 3යි 3යි ගණන් නේද එන්නේ? හරි දිගටම හරි 1.3 ගණන් දෙන්නේ නේ. උතරින් මේ tan වගේම ඕනනම් කෝණෙත් ගන්න පුළුවන්. දිශාව සම්ප්‍රයුක්තේ කොච්චර කෝණයකින්ද ආන්තව ක්‍රියාත්මක වෙන්නේ බල පද්ධතිය. සහ මේකේ සම්ප්‍රයුක්තේ හරියටම දැන් කිව්වේ හැකි ඒ ලක්ෂ්‍ය ඉඳන් මීටර 3.5ක් දුරින් තමයි සම්ප්‍රයුක්තය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙච්චර කෝණයකින් ආන්තව. තේරෙනවද? ඒ ලක්ෂ්‍ය ඉඳන් මේ බල පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියා රේඛාව පිහිටන්නේ මීටර 3.5ක් දුරින් මෙන්න මෙච්චර කෝණයකින් ඒකත් අපිට හෙව්වේ හැකිනේ නේ tan වගේම බලලා කෝණය හෙව්වේ හැකි පැහැදිලිද ඒ වගේ ගණන් ළමයි අපිට max වලත් ඕගොල්ලන්ට බල ගුරුන කොටසේ max වලත් තියෙනවා මේක ගොඩක් කරලා max වල කෙලින්ම උගන්වන්න නැතුව ගණන් හදවන්න පුළුවන් ඒකින්ද අර මූලික සිද්ධාන්ත ටික භෞතික විද්‍යාවෙන් ඕගොල්ලන්ට max වලත් කවර් කරගන්න වෙනවා විශේෂයෙන්ම මේ ආන්ත්‍ර විද්‍යාවේදී නේව max වලත් දිගටම තියෙනවා හොඳයි එහෙනම් අපි මෙතනින් ළමයි නවත්තනවා මේකේ ටියුට් එකේ ගණන් ටිකක් හදන්න මම උත්තර සමානව දාලා දිනවා නේ නෝට් එකේ ප්‍රශ්නත් එක්ක හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ළමයි කරන්නේ ඊළඟ වීඩියෝ එකකින් බල සම තුලිතතාවය සහ ඊට පස්සේ ගුරුත්ව කේන්ද්‍රය හරි එහෙනම් හොඳට වැඩ කරන්න අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු සුබ දවසක් we'll go